नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से දැන් උදේ භාවනා කළාද? කියපු විදිහට හිතුවද? මේ දැන් හිතට එන චිත්තජ රූපයක් හිතින් අල්ලගෙන ඒකේ විදිහට මෙනෙහි කළා නේද? හැමෝම කළාද? පුළුවන් නේද? පුළුවන් නේද? මෙහෙමයි. දැන් තාම එහෙම බැලුවට පුද්ගල භාවයේ මැකිලා පේන්නේ නැහැ. තාම පුද්ගලෙක් සත්වයක් කියන අදහසම තමයි තියෙන්නේ. ඉතින් මේ මම කියන්නේ ඕනම දෙයකට යම් කාලයක් ගන්නවා කියලා. ඊට පස්සේ දැන් අපි ආනාපාන සතිය හරි බුදු ගුණ හරි අසුභය හරි මරණානුස්සතිය හරි සති නිමිති තියාගෙන සමතකමටහන ටිකක් වැඩි වශයෙන් වඩනවා. වඩලා හිත නොදුවන තත්වයට සති නිමිති හිත තියෙන මට්ටමට අරගෙන ওই විදිහට එන අරමුණ වල තියෙන සත්පුද්ගල භාවයට දැනෙන සවිඥානික නිමිත්තක් අරගන්නවා. ඒකේ ওই විදිහට හොඳට හිතනවා. හිතලා ඒක ටිකක් නතර කරනවා. ආයෙ සමතකමටහන වඩනවා. මේ විදිහට කරනවා. ඊට පස්සේ තමයි යද්දි සමතකමටහනක් ඕනේ. අපිට සත්පුද්ගල භාවයට හම්බ වෙනකොට ඉදිරියෙන් කෙනෙක් හම්බ වෙනකොට ඇත්තට මේ කය හැදිලා තියෙන කන බොන ආහාරෙන්නේ ඔය කය ඇසුරු කරගෙන පවතින හිත නිසානේ ඔය කය පවතින්නේ. නැත්තම් මෙලහටත් ඔය කය දිරලා ගොඩක් කලනේ ඈ. එතකොට ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටනේ ඔය රූප පෙනෙන්නේ සද්ද ඇහෙන්නේ. ඔය පුද්ගලයා කියලා කියන්නේ කයටද හිතටද කියලා ටිකක් විමසනවා ඈ. ඔහොම කාලයක් යනකොට හොඳට මේ පුද්ගල භාවයේ ගෙවෙන මට්ටමක් එනවා. ඒ කියන්නේ දැන් ගිඩි පිටින් අපිට කෙනෙක් හම්බ වෙන්නේ මේ කන බොන ආහාරයෙන් යුක්ත රූපෙට තියලානේ. ඒ හින්දානේ අපිට තරහ යන්නේ ඇලින් ගැටින් දෙක හම්බෙන්නේ. නමුත් අපිට කාලයක් යනකොට විදර්ශනා කියලා කියන්නේ හොඳට නුවණින් බලන්න පුළුවන්කම එනවා. කය කියන එක අචේතනික වස්තුවක්. කය අසුරු කරගෙන පවතින හිත මතයි මේ ලෝකය කියන එක තියෙන්නේ. කය අසුරු කරගෙන පවතින හිතටයි මේ හැම අරමුණු දැනීමක්ම වෙන්නේ. කියන කාරණාව අපිට හොඳට දකින්න පුළුවන් මට්ටමට එන දවසක් එනවා. ඊට පස්සේ මෙහෙම කෙනෙක් Taman දිහා හෝ තව දෙයක් දිහා බලනව නෙමෙයි. කය අසුර කරගෙන පවතින හිතෙන් දැන් මේ දැකීම හැම කෘත්‍ය කරන හැටි හොඳට බලන්න පුළුවන් දවසක් එනවා. ඒ විදිහට එහෙම හිතන්න ඕනේ. කොහොම හිතනකොට වෙන්නේ මොකද්ද? මේ සත්පුද්ගල භාවය ඇත්ත වෙලා ඇති වෙන ඇලීම් ගැටින් දෙක අඩු වෙනවා. ඒකේද සතර සතිපට්ඨානේ බලන්න හැම වෙලාවෙම කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. බුදුරජාණන් දේශනා කරනවා කායේ කායානුපස්සී විහෙරති. මහණනි කායේ කායano බලමින් වාසය කරන්න. ආතාපි කියන්නේ කෙලෙස් තවන වැර ඇතුව. ඒ කියන්නේ නූපන් අකුසල ධර්ම පුද්ගල භාවය ඇත්ත වෙලා උපන් අකුසලයේ දුර වෙන නූපන් කුසල නූපදින විදිහට උපන් කුසල් වැඩි දියුණු නූපන් කුසල් උපදින විදිහට හිත තබන එකට තමයි ආතාපි කියලා කියන්නේ. සම්පජානෝ සතිමා සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහියෙන්. ඒ කියන්නේ නිවැරදිව මේ ඇත්ත ඇති හැටි දකින්න සිහියකින් යුක්තව. මොකද නැතිනම් එහෙම කිව්වේ වෙනදටත් අපි රූප දිහා බලනවනේ. අපි බලන විදිහට කෙලෙස් ඇති වෙන විදිහටනේ. ඒකයි රූපයේ ඇත්ත ඇති හැටි බලන නෝනින් යුක්ත වූ සිහියකින්. මොකටද? විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සන් ලෝභ දේශ දෙක හික්මෙන විදිහට. ඒක ලෝභ දේශ දෙක විතරයි අපි මේ බලන ක්‍රමයට අඩු වෙන්නේ තාම. ඒ මට්ටමේ මොහය අඩු වෙනවා. නමුත් තාම අවිද්‍යාව කියන තැනින් හිඳුන්නේ නැහැ. ලෝභ දේශ මොහ විතරයි අඩු වෙන්නේ. අවිද්‍යාව කියන තැන තාම දුරුනේ නැහැ. දුරු වෙන්නේ නැහැ. අවිද්‍යාව කියන තැන දුරු වෙන්නේ දැන් මෙහෙම කරනකොට නීවරණ ධර්ම අඩු වෙනවා. පුද්ගල භාවය ඇත්ත වෙලා ඇති වෙන ඇලින් ගැටින් දෙක අඩු වෙනවා. අඩු වෙලා මේ සතර සතිපට්ඨාන කෙරවලට බලන අත්ති කායයතු අපනස සති පච්චුපට්ඨාය හොති. සත්‍ය පුද්ගල නෝ කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. දැන් මේ මෙයාට දැන් සත්‍ය පුද්ගල කියන එක මැකිලා
මේ කය තියෙන හැබැයි සත්‍ය පුද්ගලෙ නෙවෙයි. කන බොන ආහාරයෙන් හැදුන කය අසුරු කරන පවතින සිතිනුත් කරන වැඩ ටිකක් දකින්නකොට සත්ව පුද්ගල භාවයේ මැකිලා මේ සත්ව පුද්ගල නෝ කය පමණක් ඇත්තේන සිහිය හොඳින් එළඹ සිටිනවා. කය පවතිනවා. ඒ කය හේතු ප්‍රත්‍යය. කියලා නුවණ එනවා. ඔන්න ඔය මට්ටමට එනකොට තමයි නීවරණ සම්පූර්ණ දුරු වෙන්නේ. නීවරණ ධර්ම දුරු වීම නිසා තමන් තුළ ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සැපය. ඔන්න ඔතෙන්ට තමයි අපි අර කියන්නේ මේ සැපේ නිසා හිත සමාධි වෙනවා. එතකොට ඔන්න දැන් මේ සමාධිය තියෙන්නේ මොකද්ද? විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලේහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පඨමඥාන. දැන් අපි කියවනේ මෙහෙම කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා ප්‍රමෝදය නිසා ප්‍රීතිය කියලා. අන්න ඔය ධානාංගයන් එක ප්‍රීතිය. ප්‍රීතිය නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සැපය කියවනෝන සැපේ. මේ ප්‍රීතියයි සැපේ දෙකේ ඉන්නේ මොකක් නිසාද? මේ නීවරණ ධර්ම දුරු වෙච්ච නිසා. කාමයන්ගේ මිදිච්ච නිසා තමයි දැන් මේ ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සැපේ කියලා ටික එන්නේ. කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීම නිසා ඇති වෙන මානසික විවේකයෙන් මේ ටික හටගන්නේ. ඒ සැපේ නිසා හිත සමාධිය වෙනකොට දැන් මේ සමාධියත් එක්ක තියෙන අංග ටිකක් තියෙනවා. මොකද්ද? විතක්ක සහිතයි, විචාර සහිතයි ඒකග්ගතාවයක් තියෙනවා. සමාධිය උච්චරයි. අරමුණක් හිතන්න පුළුවන්, අරමුණේ හැසිරෙන්න පුළුවන්. නමුත් හොඳට ඒ අරමුණේ පිහිටලා හිටනවා කියන ගතියක් තියෙනවා. ඒකම ප්‍රීතියකුයි සැපයකුයි තියෙනවා. මේ අංග පහට තමයි ඔය ප්‍රථම ධ්‍යාන කිව්වේ. ප්‍රථම ධ්‍යාන කිව්වේ වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීම නිසා මේ සත්පුද්ගල භාවයට රැවටිලා ඇති වෙන කෙලෙස් ටික නැති වෙච්ච නිසා ඇති වෙන මානසික මට්ටම. අන්නේ ප්‍රථම ධ්‍යාන මට්ටමට අන්නේ සමාධියට ඇත්ත ඇති හැටි පේනවා. සම්මාදිට්ඨිය කියලා කිව්වේ යතහභූත ඥාන දර්ශනය ඇති වෙනවා. ඒක තමයි අපි කිව්වේ යතහභූත ස්වභාවය තමයි යහැට යම් වස්තුවක් පෙනෙනකොට පෙනෙනවා කියන ටික චිත්‍ර මාත්‍රයක්. අපි අර වතුරකට උපමා කරලා පෙනෙන ඡායා මාත්‍රයක් කියලා කියන්නේ. ඒ වගේ චිත්‍ර මාත්‍රයක් වතුරකට වැටෙනවා වගේ ඒ රූපයක්, උපාදාය රූපයක්, වර්ණ සටහන් මාත්‍රයක් ඒකද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. මේ කියන කාරණාව පෙනෙන මට්ටමට එනවා. ඒ පෙනෙනකොට තමයි යම් කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන දර්ශනය ඔය වචන ටික පෙන්වන්නේ ඔය යතහභූත ඥානය තියෙන කෙනාගේ මානසික මට්ටම. එයාට හටගන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැති වෙනවා කියන නුවණ, නිරුද්ධ වෙනවා කියන නුවණ ඉබේම එළඹ සිටිනවා. එතකොට මේ ලෝකේ නැචකින්ච ලෝකේ උපාදින මේ ලෝකේ කිසිවක් එයාට උපාදාන වශයෙන් ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට උපාදාන රහිතව මිදෙනවා කියන කාරණාව වෙනවා. එතකොට ඇත්ත ඇති හැටි දකිනවා කියන එකට මහන්සි වෙන්න ඕනේ. හිත සමාධි වෙන්න ඕනේ. සමාධියට මහන්සියක් වෙන්න ඕනේ නැහැ. හිත කය සැපසහගත කලි සමාධි වෙනවා. සැපේ ගන්නට මහන්සියක් වෙන්න ඕනේ නැහැ. කායපස්සද චිත්තපස්සද කියලා කයේ සංසිඳීම, සිතේ සංසිඳීම ඇති කලි සමාධි වෙනවා. සංසිඳීම ගන්න ඕනේ නැහැ. කයයි සිතයි ප්‍රීති සහගත කල්ලි මේ සතුට ඇති කල්ලි මේ පස්සද්ධිය ඇති වෙනවා. ඒ ප්‍රීතිය කියන එක හිතේ සතුට කියන එක ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ප්‍රමෝදය, උදවැඩුණකම, ප්‍රමුදිත භාවය කියන ටික ඇති වුණාම මේ හිතේ සතුට කියන එක එනවා. ප්‍රමෝදය කියන එක ගන්න ඕනේ නැහැ. නීවරණ ධර්ම දුරු වුණාම, කෙලෙසුන්ගෙන් මනස මිදුණාම, රළු කෙලස් ටිකෙන් මනස මිදුණාම, නීවරණ ධර්ම දුරු වුණාම ප්‍රමෝදය කියන එක උපදිනවා. ඊට පස්සේ නීවරණ ධර්ම දුරු කරන්න අපිට තියෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ විදිහට නුවණින් මෙනෙහි කරන්න. විදර්ශනාව. විදර්ශනාවට උපකාර වෙනස තමයි අපි සමතයක් වගේ. සමතයට උපකාර තමයි සීලය. සීලයක පිළිහිටලා සමතකමටහනක් වඩමින්, සමතකමටහනක හිත වඩමින් නුවණින් බලන්න ඕනේ. මෙතනදී අරිහත්ත්වයට දක්වාම ඔක්කොම අපි කටයුතු යන ගණිත යන්නේ නැහැ. අපිට අමාරු නැහැ. හැමදාම මේ විදිහට නැහැ. අපිට එක ටිකක්කට දක්වා විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකින්
ඒ අපිට කරන්න ඕන ටික කළාම ඊට පස්සේ ඒ ධර්මතාවයේ කළා දෙන ටිකක් තියෙනවා. මම කියන්නේ කිලෝමීටර් 100ක් දුර ගමනක් නම් අපිට යන්න තියෙන්නේ කිලෝමීටර් 10ක් විතර. උත්සාහයෙන්. දැන් අපිට ලංකාවට යන්න ඕනේ. ලංකාවට යනවා කියන ටික ඔක්කොම අපිට වමනාවෙන්ම ඔක්කොම කරන්න බෑ. අපි අනිවාර්යෙන් කළ යුතු ටිකකුත් තියෙනවා. අපි ඒ ටික කරපු නිසා කළ දෙන ටිකකුත් තියෙනවා. අපිට පුළුවන් අපි අනිවාර්යෙන් කළ යුතුයි මෙතන ඉඳලා වාහනයක් අරගෙන ටිකට් එක අරගෙන මෙතන ඉඳලා වාහනයක් අරගෙන ගුවන්තොටුපළ ගාවට අනිවාර්යයෙන්ම යනවා කියන ටික කවුරුත් කළ දෙන කළ යුතුමයි. ඊට පස්සේ ප්ලේන් එකෙත් අපිමයි යන්න ඕනේ උත්සාහවත් කරන්න ඕනේ කියන එකක් නෑ. අනිත් ඊට පස්සේ ගියාට පස්සේ අපි නින්දගෙන ඉඳලා ඉතින් ඊට පස්සේ අපි එක්කගෙන යනවා. කියන තැන දක්වා අපි කරන්න ඕන ටිකකුත් තියෙන කළ දෙන ටිකකුත් තියෙනවා. නේද? එතකොට මේ මුල් ටික අනිවාර්යෙන් අපිව ගෙදෙට්ට ඇවිල්ලා එක්කගෙන යන්නේ. අපි ගුවන්තොටුපළ ගාවට ගියාම ඉතින් ටිකට් එක අරගෙන එතෙත් විතරක් ගියාම මේ ඇතුළෙන් තැනට ගියාම ඇති. ඊට පස්සේ ඒගොල්ලෝ දාලා යන්න ඒගොල්ලෝට අයිතියක් දෙන ඒගොල්ලෝ අරගෙන යන්න ඕනේ අපි. නේද? ඒ වගේ අපි ගෙදර ඉඳන් අනිවාර්යෙන් ගුවන්තොටුපළ ගාවට යනවා වගේ නීවරණ චිත්තේ ගෙවෙන තැන දක්වා නීවරණ ටික දුරු කරන තැන දක්වා අනිවාර්යෙන් අපි කළ යුතුයි. කොච්චරයි අපිට තියෙන්නේ. දැන් බලන්න මෙතන ඉඳන් ලංකාවට යන්න කිලෝමීටර අපි කිව්ව 5000ක් තියෙනවා. අපිට යන්න තියෙන්නේ කිලෝමීටර 70ක් නැත්නම් මෙතන ඉඳන් කීයද 40ද 50ද? 45. කිලෝමීටර 45 යන්න තියෙනවා. කිලෝමීටර 5000ක ගමනක් යන්න අපිට උවමනාවෙන් මහන්සියෙන් අනිවාර්යයෙන් යන්න තියෙන්නේ කිලෝමීටර 45 50 කියන්නේ 50යි. ඊටු ටිකම කොච්චරද? අපහසුකෙන් තොරව ගෙනියන. ඒ විදියමයි දාන්න. අනිවාර්යයෙන්ම නීවරණ චිත්තයේ ගෙවෙන තැනට විතරයි ඒ ටිකේදී නම් උවමනාවෙන් උත්සාහයෙන් කෙනාකට යුතුයමයි. එච්චරයි කරන්න ඕනේ. නීවරණ ධර්ම දුරු වුණාට පස්සේ ඒ කියන්නේ ගුවන්තොටුපළට ගියාට පස්සේ ඇතුළු වුණාට පස්සේ ඒක යාට අයිති වෙලා. අපි ගෙනියනවා වගේ නීවරණ ධර්ම දුරු වෙච්ච කෙනාට මගේ මනසේ ප්‍රමෝදය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කියන ඕවට කියනවා මේ චේතනාකරණේ මුක්ත ධර්මය කියලා. ඒ කියන්නේ චේතනා කටයුතු නෑ මට මෙහෙම දැන් ප්‍රමෝදය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ කියනවා. ප්‍රීතිය ඇති වේවා, පස්සද්ධිය ඇති වේවා, සැපේ ඇති වේවා, සමාධි වේවා, ඇත්ත පණේ දකීවා, කලකිරේවා, නොයලේවා, මිදේවා, මිදුණා කියන නෝන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ ලැබෙන ධර්මතා ටික කියනවා. එතකොට ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි ලංකාවට යනවා කියලා මෙතන වාහනේ නැගලා මෙතනින් මට යන්න පුළුවන් මෙතෙන්ටයි. එතෙන්ට ගියාම ඇති එතනින් මෙන්න මෙහෙම ධර්මතා ටිකක් වෙනවා කියන කාරණා ටික අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේ දැන් මෙතන ඉඳලා අපි ගුවන්තොටුපළට යන ටික දක්වා ගත්තාම පූර්ව භාග ප්‍රතිපදාව වගේ. කෙන් එකට නැග්ගාම මේක තමයි ප්‍රධාන මාර්ගය. හරිද? මාර්ගය වගේ තමයි මේ නීවරණ ධර්ම දුරු වුණාම ඒ ටික ඉබේම වැඩෙන ධර්මතා පුද්ගල භාවයෙන් තොරව හේතුඵල ධර්ම කියන එක. ඒ ටිකේ තමයි අපිට අපහසුකින් තොර යන්න පුළුවන් මාර්ගය කියන ටික උපදින්න හේතු වෙන්නේ ඒ ටිකෙන්. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියලා පූර්ව භාග ප්‍රතිපදාවෙ තියෙනවා. ඒ ටික තමයි අපි විශේෂයෙන් වග බලා ගන්නට ඕන ටික. ඒ ටික තමයි මේ හුරු වෙන්න ඕනේ අපි. හුරු වෙන්නේ දැන් මේ සීලයක පිහිටියෙත් සීලයක පිහිටලා ඊට පස්සේ සමතකමටහනකින් හිත වඩනවා. සමතකමටහනකින් හිත වඩමින් ওই නාම රූප ධර්මිය අනිවාර්යෙන් බැලිය යුතුයි. ඒ කියන්නේ බාහිර කෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා යම් තාක් දේවල් වලට අපේ හිත ඇලිලා බැඳිලා තියෙනවා නම් ඒක කෙලෙසයක් තමයි. නමුත් ඒක අයින් කරන්න යන්න ඕනේ නැහැ. එතකොට ඒක අයින් වෙනවා. මොකද ඒ දේවල් ඇති වෙලා තියෙන්නේ මම සහ මගේ දුව දරුවන්ට ජීවත් වීම පිණිසයි කියන තැනකින් තමයි අපි ඕවට අහු වෙලා තියෙන්නේ. තමන් සහ තමන්ගේ දුව දරුවෝ කියන තැනක තියෙන ඇලීම බැඳීම අඩු වෙනකොට බාහිර වස්තුන්ගේ අගය අඩු වෙන්නේ ඉබේමයි මනසේ. මනසේ තියෙන අගය අඩු වෙන්නේ. එතකොට අපි අද කරන්න ඕනේ මේ සවිඥානික වස්තු ටික මම කියන්නේ වෙන මොකුත්ම ඕනේ. සත්ත්ව පුද්ගල භාවයට දැනෙන හැම අරමුණක් ගානෙම ඒක විමසලා අතහරින්න හුරු වෙන්න.
එහෙමම සත්පුද්ගල භාවයෙන් මේ අරමුණ අවසන් කරන්නේ නැතුව මුලදී අපිට එකපාරටම සිහිනුවන එන්නේ නැහැ ඇත්ත දකින්න. මිනිස්සෙක් කියලා ඉස්සර රැවටෙනවා. නෑ නෑ මිනිස්සයා කියන තැනක තියෙන්නේ ඇත්ත මෙහෙම නේද කියලා ආයෙත් බලලා අතාරිනවා. ওই විදිහට සිහි වෙනවා අනිත් පැත්තට සිහි හිතනවා. වැරද්දට සිහි වෙනවා ආයෙත් අනිත් පැත්තට හිතනවා. මෙහෙම විමසන්න හුරු වෙනවා. ඉඩ ලැබෙන හැම වෙලාවකම සමතකමටහනක් වඩනවා. ඊට අමතරව අපිට පුළුවන් සමතකමටහනෙන් එන වැඩේ අපහසුයෙන් තොරව කළා දෙනවා. මම කිව්වේ වැඩ කටයුතු කරනකොට ලෝකේ අරමුණු වලට සම්බන්ධ වෙනකොට පුළුවන් තරම් අර සති නිමිති හිත තියාගෙන අරමුණු වලට සීමා නොවන මනසකින් සම්බන්ධ වෙනවා නම් මේ නීවරණ ධර්ම අඩු වෙනවා. සීමා නොකරන ලද මනසකින් සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. එතකොට සමතයකින් කෙරෙන්න තියෙන උපරිම කටයුතු ටික අපිට මේ සිහියෙන් හදලා තියෙනවා. ඒකයි සති වායාම කියන දෙක තමයි සමාධියට තියෙන පරිස්කාර ටික. ළඟම හේතු ටික. වායාම සති සමාධි කියන තුන වැටෙන්නේ සමාධියටනේ නේද? එතකොට සම්මා දිට්ඨි සංකප්ප දෙක සම්මාදිට්ඨියට වාචා කම්මන්ත ආජීව සීලයට වායාම සති දෙක සමාධියට පරිස්කාර. එතකොට මේ සිහිය තිබ්බහම සති නිමිති හිත තියෙනකොටම මෙයා මෙහෙම ඉන්නේ මොකටද කියන එකම තියෙනවා. ඒක මොකද්ද? උපං අකුසල ධර්ම දුරු වෙලා නූපං අකුසල ධර්ම නූපදින උපං කුසල වැඩි නූපං කුසල උපදින උපං කුසල වැඩෙන විට ඉඩ දීලා මෙහෙම ඉන්නේ කියන එක තියෙනවා. මේ වීරිය තියෙනවා මේ සිහිය තවා ගන්නකොට. සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්ත වායාම සති කියන දෙක තමයි මේ අනුග්‍රහ දකලා තියෙන්නේ. ওই ටිකේ ලක්ෂණය තමයි මොකද්ද? හිත දුවන ගතිය නතර වෙලා එක එක අරමුණු අරගෙන හිත ඒවැ ඇලෙන බැඳෙන ගතිය නතර කළා හිත අරමුණු ඔස්සේ දුවන ගතිය නතර වෙලා ඇති වෙන ඒකග්ගතාවය ඇති වෙන මේ තුලින්. සිහිය තුලින්. ඒක සතිංච කෝහම් බික්කේ සබ්බත්තිකම් වදා මහණේ සිහිය සියලු අර්ථය සිද්ධ කළ දෙන ධර්මයක් කියලා කියනවා. කියලා සිහිය කියන ධර්මතාවයේ සියලුම අර්ථය සිද්ධ කළ දෙනවා. ඒ විදිහට යති නිමිත්ත හිත තියාගෙන කරන්නට ඕනේ. කරනකොට වැඩ කටයුතු කරනකොට සති නිමිත්ත හිත තියාගන්නවා කියනකොට අපි තේරුම් ගත යුතුයි උපායක්. මොකටද? සීමා නොකරලද මනසක් හදාගන්න. දැන් අපිට සීමා නොකරලද මනසකින් ජීවත් වෙන්න කිව්වට බෑ. අපි නිතරම ටක්කල් ශනිකව මේ අරමුණ වලට වැටෙනවා. ඒ නොවැටෙන්න තියෙන හයිය තමයි අපි මේ ආධ්‍යාත්මික පැත්තට හිත තබාගෙන සති නිමිත්ත හිත තියාගෙන රූපේ බලනවා. සති නිමිත්ත හිත තියාගෙන සද්ධාහනවා. එතකොට ඒ අරමුණට පතිත නොවි අරමුණෙන් විසංයුක්ත නොඇලී අපිට අරමුණ විඳින්නත් පුළුවන්. නමුත් ඒකේ බැඳිලා නැහැ. ඒකෙන් නීවරණ ධර්ම ගොඩ අඩු වෙනවා. ඒ විදිහට කරන්නට ඕනේ. ওই විදිහට විදර්ශනා කරන්න. දැන් ඒ කරනකොට දවල් කරපු එකේ මොන හරි තියෙනවද අපහසුකමක් හෝ නොතේරෙන කමක් හෝ? තේරෙනා නේද? කරන්න පුළුවන්ද? පැටලෙන්න පුළුවන්, අමාරු වෙන්න පුළුවන්. නමුත් ඊගාව දවසේ තව ටිකක් කළොත් ඊට වඩා අපහසුකම අඩු වෙනවා ලේසි. තව ටිකක් කළොත් ආයෙත් පහසු වෙනවා. මෙහෙම ටික දවසක් කරනකොට මේක Tamanට පහසු ශේත්‍රයක් වෙනවා. අපි දැන් මෙහෙම හුරු කරලා නැති හින්දායි මේ අමාරු. ඕනම දෙයක් මේ හිත බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මේ හිත හදන්න පුළුවන්. හිත හදන්න බැරි එකක් නම් හදන්න කියලා මම කියන්නේ නැහැ කියලා. මොකද හිතේ ස්වභාවය තමයි අපි හිතපු පැත්තට හිතන හුරු කළ පැත්තට දුවන එක. ඊට පස්සේ මේ විදිහට ඇත්ත බලන්න මෙනෙහි කරන්න හිත ඒ විදිහට මෙනෙහි කරන්න හුරු වෙනවා. මේ විදිහට. එතකොට මේ කාරණා ටික අපි තේරුම් ගන්න ඕනේ. අපි ওই විදිහට නාම රූප වශයෙන් සත්ව පුද්ගල භාවයට උපදින හැම අරමුණක් ගන්නම Tamanට කරන්න වැඩක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. අපිට අනුමානයට එක දෙයක් තේරලා තියෙන්න ඕනේ. එහෙනම් නාම රූප ධර්මතාවයක් නම් මෙතන ඇත්ත. සත්ව පුද්ගල භාවයට පෙනෙන හැම අරමුණකම අපි රළු කෙලෙසයක් එක්ක ඉන්නේ. සත්ව පුද්ගල භාවයට යෙදෙන හැම තැනකම දුකද දුක්ඛ සමුදයද තියෙනවා. සත්‍ය දෙකේ දුක්ඛ සත්‍ය සහ ඒ කියන්නේ පුද්ගලයා ලෙඩ වෙලා මහලු වෙලා මැරලා එන දුකත් විඳින්නත් හේතුව තියෙනවා. නැවත ඒ විදිහේ නැවත සසර උපදීමට හේතු වෙන තණ්හාවක් හිටිනවා මේකේ. එතකොට පුද්ගලයේ භාවයට තේරෙන හැම තැනකම අපිට පුද්ගලයෙක් කියලා තේරෙන්නේ කෙලෙසයකටයි කියන එක තේරෙන්න ඕනේ. මොකද එක කාරණාවක් හොඳට දකින්න මෙතෙන්දී මම කිව්වේ දැන්
බුදුදහමේ හරිම අමාරු දේ තමයි මේ ශුන්‍යතා දර්ශනය තේරුම් ගන්න එක. බුදුදහමෙන් පෙන්නන ශුන්‍යතාවය කියන එක ඒකට ආර්ය ශුන්‍යතාවය කියලා කියනවා. ඒ ආර්ය ශුන්‍යතාවයේ දහම පෙන්නන්නේ මහා පුරුෂ විතර්කයක් හැටියට. මහා පුරුෂය ඇසුරු කරන බුද්ධ ආදී මහා පුරුෂයන්ගේ විතර්කයක් තමයි මේ ශුන්‍යතාවය. ආර්ය ශුන්‍යතාවය කියන එක. ඒ ආර්ය ශුන්‍යතාවය කියන එක නිවනට තව නමක්. එතකොට ශුන්‍යත චේතු විමුක්තිය කියලා අපි කියන්නේ. ශුන්‍යතකේ චේතු විමුක්තිය කියලා කියන්නේ මේ මුකුත් නැති කිසිම දෙයක් නැති හිස්කම කියන එකට නෙමෙයි. රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිපාන. නැත්තම් රාගයේ, ද්වේෂයේ, මෝහයේ නැති කමින් ශුන්‍යයි. එතකොට ඒ ශුන්‍යතාවය හඳුනගන්න ශුන්‍යතාවයේ මනස එළඹ සිටින්න එක චුට්ටයි යෝනේ මේ යථාභූත ඥානෙ විතරයි යෝනේ. විද්‍යාව විතරයි යෝනේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපේ මනසේ මේ අශුන්‍යතාවය තියෙන්නේ. බාහිරක නෙමෙයි. ශුන්‍යතාවය කියලා කියන්නේ නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. එතකොට අපි එතන තියෙන කෙලෙස් නැත්තම් මේ සංස්කාරය අපි තේරුම් ගන්න ඕනේ. මම අර උපමාවක් කිව්වේ මේකේ බොහොම සියුම්ව තේරුම් ගන්න වෙනදට අපි කතා කරලා තියෙනවා. දැන් අර තිරසංගත සතෙක් වතුරකට එබුණොත් දැන් මුලින්ම අපි දැක්කනේ මේ සතෙක් වුණත් වතුරකට එබෙන තැනකට ගියාම එතන ඇත්ත තමයි අපිට පෙවුණත් අපිටත් තිරසංගත සතාටත් કોઈ කාටත් පවතින ඇත්ත එකමයි. ඒ කියන්නේ වතුර ගාවට යන්න ඉස්සලා ඡායාවක් තිබුණා නෙමෙයි, ගියාන් පස්සේ තියෙනවා නෙමෙයි, අවස්ථාවට තියෙන එකක් දකින්නවා නෙමෙයි, ඡායාවි වතුරේ ඡායාව හදාගෙනයි බලන්නේ අපි කියන එක. ඒ කියන්නේ අපි එතෙන්ට ගියේ හින්දාම වැටෙනවා මිසක තියෙන එකක් දකින්නවා නෙමෙයිනේ. යකින් යන්න පෙර තිබ්බා නෙමෙයිනේ නේද? ඕක තමයි ඒකේ ඇත්ත. දැන් අපිට මිනිසයා කියලා කියන්නේ විපාක මට්ටමේ ප්‍රතිසන්දි මට්ටමේම නුවණ යෙදෙනවා. කර්ම මට්ටමේ නුවණ යෙදුනට හරියන්නේ නැහැ. විපාක මට්ටමක නුවණ යෙදුනොත් තමයි ජීවිතය කියලා කියන්නේ. විපාක සිතක නුවණ යෙදුනොත් තමයි ඒ නුවණින් එයාව ජීවත් කරවන්නේ. දැන් අපිට විපාක මට්ටමේම මිනිසයා කියන්නේ ප්‍රතිසන්දි මට්ටමේම කෙලෙස් අඩුයි මනසේ. එබඳු කෙලෙස් අඩුකම නිසා නුවණ නිසා එහා ජීවිතයට වැඩක් කරලා දෙනවා. විපාකයේ කියන ටික මේ විපාක මට්ටමක නුවණ යෙදුනහම අපි මෙනෙහි කරන්නවත් දන්නේ නැහැ. ඒකෙන් එයා වැඩක් කරනවා අපි. ඒ තමයි වතුරට තියෙන වැටෙන ඡායාව, කණ්ණාඩියට වැටෙන ඡායාවට රැවට්ටන්න නැතිකම තියෙනවා අපිට. එතන ඇත්ත පෙන්නනවා අපිට. ඒ ප්‍රඥාවෙන් කරන කෘත්‍යය තමයි දැන් අපි නුවණ කියලා දන්නේ නැහැ නේද? නුවණ කියන එක ජීවිතේ වුණාම විපාකයේ කියන එක ජීවිතේ වුණාම යාව ඒ විදිහට තමයි ජීවත් කරවන්නේ. රැවට්ටන්න තියෙන ඉඩ අඩු කරනවා. ඒ රැවට්ටලා ඇලෙන්න බැඳෙන්න තියෙන ඉඩ අඩු කරනවා. ਉਹ නුවණේ වැඩේ තමයි ඒ මනුස්ස කියන මට්ටමේ නුවණේ විපාක මට්ටමේ යෙදුනහම ඒ නුවණේ වැඩේ තමයි අර රල්ලු මට්ටමේ රාග දේශ මොහ නතර කරනවා, අඩු කරනවා. උපද්දන්නෙම නැහැ. එතකොට අපි හොඳට දන්නවා දකින්න ඉස්සලා තිබ්බ නෙමෙයි, දැක්කයන් පස්සෙත් තියෙනව නෙමෙයි, දකින්න වෙලාවෙදිත් අපි උපද්දවලයි දකින්නේ කියලා දකිනවා. ඒ හින්දා හොඳට බලන්න අපිට දකින අහන කිසිම ඡායාවක් වතුරට වැටෙන හෝ කණ්ණාඩියට වැටෙන ඡායාවක් ඉතුරු වෙනවද කියලා? ඉතුරු වෙන්නේ නැහැ. දැන් තිරසංගත සතා කියලා කියන්නේ විපාක පැත්තේ ප්‍රඥාව යෙදෙන්නෙම නැහැ. ඔයගොල්ලෝ දැකලා ඇති සහේතුක විපාක කියලා එකක්. දැන් විපාක ධර්මය ගත්තාම සහේතුක විපාක කියලා එකක් තිරසං මට්ටමේ යෙදෙන්නේ. අහේතුක විපාක විතරයි තියෙන්නේ. සහේතුක කියන සිත් යෙදෙන්නේ මිනිස්යෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ උතන උඩ ටිකට විතරයි. විපාක මට්ටමේ ප්‍රඥාව කියන එක යෙදෙන්නෙම නැහැ. අලෝභ සමෝහ කියන හේතු ටික යෙදෙන්නෙම නැහැ. නුවණ යෙදෙන්නෙම නැහැ. නමුත් එයාටත් අපිටත් ඇත්ත එකමයි දකින්න පෙර
ඡායාව තිබුණා නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවට උපදවා ගන්න. නමුත් ඒ ඇත්ත පෙන්වන්න නැතුව ඒ විදිහටම දකින්න පෙර නොතිබුයි දැක්කයන් පස්සේ නොතිබෙන අවස්ථාවට උපදවා ගන්නවා කියන මට්ටමකින් තමයි යත් උපදවා ගන්න. නමුත් ඒ ඇත්ත පෙන්වන ප්‍රඥාව නැති වුණාට පස්සේ තිරසංගත සතාට හිතෙන්නේ මොකද්ද? Taman එන්නේ ඉස්සලා තිබ්බ එකක් මේ හම්බ වුණා කියන තැනකින්. තියෙන එකක් හම්බ වෙනකොට ඒ මෝඩකම එනකොටම අවිද්‍යාව එතකොටම ආශ්‍රව කියලා කියන්නේ. තව සතෙක් ඉන්නවා කියන හැඟීමක් එදෙනවා. හොඳට බලන්න බාහිර තව සතෙක් Tamanගේම ඡායාව තියෙන තැනක හේතුඵල ධමයක් වෙච්ච තැනක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්මතාවය වෙන තැනක ඒ ඇත්ත නොදකින්නවා ඇත්ත නොදන්නවා කියන එකම කාරණාව වෙද්දී එයාගේ සිතේ යෙදෙන ගතියක් තියෙන ඡායාවල් නෙමෙයි මම කියන්නේ. ඡායාවල් නෙමෙයි තව සතෙක් තව කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් එයාගේ සිතේ යෙදෙනවා. ඒ හැඟීමටයි දැන් මෙතන අවිද්‍යාපච්චය සංඛාරා කියලා කිව්වේ. පෙනෙන රූපායතනේ ඇත්ත ඇති හැටි නොදකිනකොට තව පුද්ගලයෙක් සත්වයක් ඉන්නවා කියන හැඟීමක් තියෙනවා. තමන්ගේ මනසේ. තේරුණා නේද? දැන් ඒ තමන්ගේ මනසේ තියෙන සත්ව පුද්ගල හැඟීමක් ගත්තාම දැන් මේ තමන්ගේ හිතේ පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම නිසාම ඒ පුද්ගලයාට ගැන හිතන්නේ කියන අදහසින් නැවත සිත් පහල කරගන්නවා. දැන් එතකොට අවිද්‍යාපච්චය සංඛාරාමයි දැන්. මේ සංඛාරය නිසා සංඛාරයට මේ චේතනාවට කර්මය කියලා කිව්වේ. තව සත්‍යයක් ඉන්නවා කියන ඒ හැඟීමට කර්මය කියලා කිව්වේ මොකද්ද? දැන් මේ චේතනාව මුල් වෙනවා එයාගේ හිතින් කින් කරවන්න. දැන් රූපේ නිසා සිතින් කින් කරන්නේ නැහැ. රූපේ ඇත්ත නොදකිනකොට තව සතෙක් ඉන්නවා කියන චේතනාවක් පහළ වුණානේ. ඒ චේතනාව තමයි එයාගේ කර්මය. තව සතෙක් ඉන්නවා කියන. දැන් එයා ගාව තියෙන ඒ චේතනාව නිසා ඒ ඉන්න සතා ගැන නැවත හිතනවා. ඉන්න සතාට ඔන්න බුරනවා. බුරණ එකගේ වචේ කර්මය. ඉන්න සතාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ හපන්න පයින්නවා. ඔව් ලෝභය හෝ ද්වේෂය මුල් කරගෙන හපන්න පයින්නවා කියනකොට කාය කර්මය. එතකොට ඉන්න කෙනා ගැන හිතනකොට නැවත හිතන්නේ කැමැත්ත හෝ අකමැත්ත ඇතුව. බුරන්නේ කැමැත්තට හෝ අකමැත්තට. කයින් හපන්න පයින්නේ හෝ ගන්න පයින්නේ හෝ කැමැත්තට හෝ අකමැත්තට. ලෝභ දේශ දෙක තමයි තියෙන්නේ. එතකොට තව සතෙක් ඉන්නවා කියන දැක්ම තමයි එයාගේ මිත්‍යා දිට්ඨිය මෝහය. එතකොට මෙතන තියෙන්නේ පුඤ්ඤාභි සංකාර හෝ අපි දැන් මෙයාට තියෙන අපුඤ්ඤාභි සංකාරමයි. අපි කියමු සිතින් කිරින් තියෙනවා මේ අපුඤ්ඤාභි මට්ටමේ. ලෝභ දේශ මොහ. දැන් ඉතින් මම කිව්වේ හොඳට බලන්න කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ ටිකට කර්මය කියලා කිව්ව කර්මය. මේ ටිකට හේතුනේ මේ සතෙක් ඉන්නවා කියන චේතනාව. චේතනාවට කර්මය කියලා කිව්වේ එහෙම චේතනාව නිසානේ සිතින් කිරින් වෙන්නේ. හරි. ඒ සිතන කියන කරන එක තමයි යාට කුසල අකුසල සහගත කර්ම වෙලා තියෙන්නේ. දැන් ඊගාවට හොඳට බලන්න දැන් තව සතෙක් ගැන හිතලා සතෙක් ගැන කියලා සතෙක්ට හපන්න ඕන කියන මට්ටමකින් කටයුතු කරන්නේ සමංගව තියෙන චේතනාව වෙද්දී. දැන් මෙහෙම වෙද්දිත් තව සතෙකුට ගැන හිතද්දී කියද්දී කරද්දී බුරද්දී හපන්න පනිද්දිත් මෙතන බාහිර තිබුණේ තමන් විතරක්ම වෙලා බාහිර ශුන්‍යතාවයක් නේ තියෙන්නේ. දැන් ඡායා මාත්‍රයක් නේ තියෙන්නේ. ඡායා මාත්‍රයක් තියෙන තැනක දැන් අපිට යෝග ඡායා මාත්‍රයක් වෙන්නේ. එයාට ඇත්තටම තව කෙනෙක් එක්කයි ඉන්නේ. එයාගේ මනස දිහා බලන්න එයා විතරක් ඉන්න ශුන්‍යතාවයක් නෙමෙයි තව කෙනෙකුටමයි එයා මේක කිව්වේ. තව කෙනෙක් ගැනමයි එයා හිතුවේ. තව සතෙකුටයි බැන්නේ. තව සතෙක්වයි හපන්න හැදුවේ. එතකොට ඉන්න තව සතෙක් එක්කයි මෙයා ඉන්නේ. මෙයා පැත්තකට ගියාට පස්සේ Taman දැකපු ඒ සතා බාහිර ඉන්නවා වගේ තැනකින් තමයි හිතේ දැනෙලා තියෙන්නේ. තමනුත් ඉන්නවා තව එක්කෙනෙකු තව සතෙකුත් ඉන්නවා තව වගේ කෙනෙකුත් ඉන්නවා. ආපහු බලන්න කියලා ඉන්නේ. මං වගේ ඉන්න අනිත් සතාව බලන්න කියලා තමයි ආයෙත් එන්නේ. ආයෙත් ආවහම ওই විදිහටම ශුන්‍යතාවයකින් යුක්ත රූපාරම්මණයක් හැදෙන තැනක ඇත්ත නොදන්නාකම නිසා ආයෙත් මනසේ ආශ්‍රව ධර්ම ටික යෙදෙනවා. එතකොට
මෙයා ඇහෙන් බැලුවත් හිතෙන් හිතුවත් නැවත ඇහෙන් බැලුවත් තව එක්කෙනෙක් එක්කනේ ඉන්නේ. තේරුණා නේද? එතකොට හොඳට බලන්න එයාට ඒ විදිහෙම ජීවමාන තව කෙනෙක් එක්කමයි ඉන්නේ. ශුන්‍යතාවයක් එහෙම නැහැ. එයාට එයාව ඇත්තම වෙච්ච හිඳයි අර බිරුවෙත් බැන්නේ තිදුවේ. ඕකටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන තෘෂ්ණාව දෙවෙන්නයි කියලා කියන්නේ. ලෝකේ අශුන්‍යතාවයකට පත් කරලා ඒ කියන්නේ කෙලෙසකින් තමයි දෙන්නේ හදලා තියෙන්නේ. ඊට පස්සේ තව වතුර වලකට එබුණු. තව එක්කෙනෙක් ඉඳී. වතුර වලවල් 10ක් 15කට එබුණොත් මෙයා 10 දෙනෙක් 15 දෙනෙක් තව එයා වගේ අය එක්ක ඉඳී. එයාට ලෝකෙ හිස් නැහැ. නමුත් තව පුද්ගලයෙක් ගැන හිතමින් කියමින් කරමින් ඉන්න තැනකදී තව අය එක්ක ඉන්නකොට එතන යතහා ස්වභාවය තමයි එහෙම නැතුව තමන්ගේම විතර්කයක රැවටිච්ච කෙලෙසයක් විතරක් තියෙන ශුන්‍යතාවයක් තියෙන්නේ. මේ තමන් කියන තැන හැදිලා තියෙන්නේ තොමමයි. දැන් තමන් කියලා කෙනෙක් ඉන්නව නෙමෙයි මේද එයා කියන තැනත් හම්බ වෙලා තියෙන්නේ ඒ නාම රූප දෙක නොදන්න නිසා මම කියන හැඟීම මනසේ යෙදිලා. එතකොට තමන් සහ අනුන් කියන ධර්මතාවයකින් සත්පුද්ගල භාවයෙන් තොර ශුන්‍යතාවයක් තියෙන තැනක මේ අශුන්‍යතාවය කියන ටික තියෙන කෙලෙසයක් එක්ක. ඒ තිරසංගත සතා රැවටුණා වගේ අපි දන්නේ නැහැ මේ පෙනෙන අරමුණ පොකුණට වැටුණු ඡායාව තිරසංගත සතාට වගේ. නමුත් එයා ඒක රැවටෙනවා අපිටනේ පේන්නේ ඇත්ත. අපිට මේ පෙනෙන අරමුණ දකින්න පෙර තිබ්බත් නෙමෙයි. දැක්කෙන් පස්සේ තියෙනවත් නෙමෙයි. අවස්ථාවට තියෙන අරමුණක් පේනව නෙමෙයි. මේ ඇහැ නිසා උපද්දවලා පෙනෙන්නේ මේ වර්ණ සටහන. ඔය ඇත්ත ඇති හැටි නොදකිනකොට සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීම අපේ මනසේ මේ යෙදිලා තියෙන්නේ. නමුත් අපි දැන් දන්නේ මේ පුද්ගල සංඥාව නැත්තම් මේ සත්ව පුද්ගල හැඟීම අපේ මනසේ යෙදිලා කියලා. අපි දැන් තව කෙනෙක් ඉන්නවා කියන හැඟීම හින්දා ඉන්න කෙනා ගැන හිතනවා. මෙහි තියෙන කෙනෙක් ගැන හිතනවා නෙමෙයි. මේ අවිද්‍යාව ප්‍රත්‍ය මේ ගතිය අපේ මනසේ යෙදෙද්දී අර තිසංගත සතාට යෙදුනා වගේ මේ නාම රූප දෙකක් තියෙන තැනක පුද්ගලයා කියන හැඟීම කෙලින්ම අපේ මනසේ යෙදුනේ. යෙදෙන්නේ ආශ්‍රවයක් කෙලෙසයක්. ලෝකේ බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියවනම් අනාත්මම තමයි. අනාත්ම ධර්මයේ පිළිසිඳ නොදකින නිසා ආත්ම සංඥාවක් ඉදලා මේ මනසේ තියෙන්නේ. චේතනාව පුද්ගලයෙක් කියන හැඟීමක් තියෙයි දැන් අපිට. ඊට පස්සේ මේ චේතනාවට කර්ම කියලා කියන්නේ මේ චේතනාව මුල් වෙනවා අපේ සිතින් කිරින් වලට බලපානවා. දැන් මේ සත්ව පුද්ගල චේතනාව නිසා ඉන්න සත්වයා ගැන අපි හිතනවා අහවල් කෙනා මෙහෙමයි කියලා හිතනවා. චේතනාව. දැන් මේ කර්ම කියන්නේ ඒකයි අපිට බාහිර අනාත්මයි ශුන්‍යතාවයක් නාම රූප දෙකක් තියෙද්දි අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා මේ ඇත්ත නොදන්නාකම නිසාම අපි තුල චේතනා පහළ වෙලා දැන් චේතනාව මුල් වෙනවා කර්මයට අපේ. කර්මය කියන්නේ ඉන්න කෙනෙක් ගැන නැවත නැවත රාග වශයෙන් හෝ ඉන්න කෙනා ගැන හිතනවා. තරහ වශයෙන් හෝ හිතනවා. අපි එක එක විදිහට හිතනවා. ඊට පස්සේ ඉන්න කෙනා ගැන කතා කරනවා. හරි මට මේ වතුර එකක් ගේන්නකො මේ ටික ගෙනත් දෙන්නකො කියලා අපි දන්නේ නැත්තම් මේ සංඛාරපච්චය මේ අවිද්‍යාපච්චය සංඛාර නැත්තම් අපි හිතින්ම හිතලා මේක හිතන්නේ හෝ කියන්නේ කියලා කර්ම විදිහට දැකීමම අවිද්‍යාව දුරු වෙන්න හේතුවක්. නමුත් එහෙම නැතු ඉන්න කෙනෙක් කර්මයම අපි කතා කරනවා කියන තැනකින් එනකොට අවිද්‍යාපච්චය සංඛාරම තමයි. දැන් ඉන්න කෙනා එක්කයි අපි කතා කරන මට වතුර ටිකක් ගේන්නකො නැත්තම් මෙහෙම කරන්නකො ඇයි ඔය ඔහොම ඉඳගත්තේ කියලා අපි දැන් ඉන්න කෙනෙකුටයි හිතන්නේ. දැන් අපි ගාවම චේතනාව. ඊට පස්සේ නැතිනම් ඉන්න කෙනා අරබය යමක් දෙනවා. නැත්තම් එයාට බයිනවා, එයාට ගහනවා කියලා කයින් කරනවා. එතකොට අපි බාහිර කෙනෙක් අරබය කෙනෙක් ගැන හිතනවා නම් හෝ නැවත නැවත කියනවා නම් හෝ කරනවා නම් සංඛාරපච්චය අපි ගාව තියෙන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන්න චේතනාව මුල් කරගෙනම හිතනවා කියනවා කරනවා මිසක බාහිර රූපයක තියෙන සත්‍යයකට හිතන්න කියන්න කරන්න බෑ අපිට කරන්නේ නැහැ. රූපපච්චය සංඛාරා සද්දපච්චය සංඛාරා කියලා කොහොමද තියෙද? නැහැ. අවිද්‍යාවපච්චය සංඛාරා. රූපය කියන එකේ ඇත්ත නොදැකීමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා අපි චේතනාව පහල කරගත්තාම චේතනාවට කර්මය කියලා කිව්වා. දැන් මේ චේතනාව මුල් කරගෙනයි අපි සිතන්නේ කියන්නේ කරන්නේ. එතකොට චේතනාව මුල් චේතනාව මොකද? සත්ත්ව පුද්ගල හැඟීමක් යෙදිච්ච එක. ඒ හැඟීම මුල් කරගෙන නම් අපි හිතන්නේ කියන්නේ කරන්නේ. අපි අපේ මනස එක්කමයි හිතලා කියලා කරලා තියෙන්නේ. දැන් අපි ඒක දන්නේ නැත්නම්
අපිට ඇහෙන් බලද්දි දැන් තව කට්ටියක් එක්ක ඉන්නවා වගේ තේරෙන්නේ. පැත්තකට ගියාම මේ දැකපු අහපු අය සිහි කරන්න පුළුවන්. එතකොටත් අපේ මනසේ අර ගති ටික එහෙම සිහි කරන නිමිත්තත් එක්ක ඒ කෙලස් ටික ගති ටික ඒමම යෙදෙනවා. යෙදෙනකොට මෙහි ඉන්න අය සිහි කෙරුවා වගේ තේරෙනවා. ආයෙත් බලන්න එනවා. ආයෙත් අවිද්‍යාව නිසා. දකින්න පෙර තිබ්බත් නෙමෙයි දැක්කයන් පස්සේ දිනන ඇහෙන් බලන නිසාමනේ හැදෙන්නේ කියලා ආයෙත් නොදකිනකොට ඇහෙන් බලනකොටම ආයෙත් ওই ගති ටිකම යෙදෙනවා. හැමදාම අපි අපේ මනස තුල ආවරණය වෙච්ච කෙලෙසයක් එක්කමන ජීවත් වෙලා තියෙන්නේ. අපිට ඇහෙන් බැලුවත් තව කට්ටියක් ඉන්නේ, පැත්තකට කියලා හිතෙන් හිතුවත් තව කට්ටියක් ඉන්නේ, සිහි කළා ආයෙ බලන් ආවොත් කට්ටියත් එක්කමයි ඉන්නේ. අපි ලෝකෙ බොහෝ අය එක්ක ඉන්නවා. එතකොට මේ රාග දේශ මොහයන්ගේ ලක්ෂණය තමයි මොකද්ද? මේ අසුඤ්ඤකර මනසකින් ජීවත් වෙන එක, සත්පුද්ගල භාවකින් ජීවත් වෙන එක. නමුත් අපි මෙහෙම හම්බ වෙද්දිත් ජීවත් වෙද්දිත් මෙතන යථාර්ථයේ තියෙන ශුන්‍යතාවය. ශුන්‍යතාවය. ඔන්න ඔය ශුන්‍යතාවයට තමයි යථාභූත ස්වභාවය කියලා කිව්වේ. එතකොට එතන දුක් විඳින්න ජරා මරණ දුක, ශෝක පරිදේ දුක්ඛ දෝමන ස්වභාවය මේ දුක් මුකුත් නැහැ. යම් තැනකට ගිය කෙනෙක් ශෝක නොකරයි නම් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ මෙන්න මේ ආර්ය ශුන්‍යතාවය කියන තැනට ගිය කෙනෙක් සියලුම දුකෙන් මිදෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකයේ කියන ධර්මතාවය පනවන්නේ මේ කෙලස් ටිකකට. ලෝකය කියලා අපිට සත්පුද්ගල භව හම්බ වෙලා තියෙන්නේ රාග දේශ මොහ කියන නිමිති ටිකට. අර තිරසංගත සතාට තව සතෙක් එක්ක ජීවත් වෙන්න උනේ එයාගේ තියෙන කෙලස් ටික නිසානේ. අපි තව ආයෙ එක්ක ජීවත් වෙන්නේ අපි ගාව තියෙන කෙලස් වලට. අපි ගාව ඒකයි බුදුදහම ගොඩාක් සියුම් ගොඩාක් ගැඹුරුයි කියලා කිව්වේ. බාහිර තියෙන තැනක ලෝකයක් තුල හම්බ වෙන තැනක හොඳට නරකට නරක දේවල් කරන්න එපා, හොඳ දේවල් කරන්න කියලා පෙන්වන ආගම් දර්ශන ඕනතරම් ඇති. හොඳයි නරකයි කියන දෙකෙන් ඔබට ගිය ශුන්‍යතාවයක් කියන තැනකින් පෙන්වන්න අනිත් මේ ශාසනයක එහෙම පොහොසත්කමක් නැහැ. ඉතින් අපේ සෝපදිශේෂ නිබ්බාන නැත්නම් අරිහත්ත්වය කියලා කියන්නේ ඔන්න ඔය ආර්ය ශුන්‍යතාවයට. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධා කිව්වම මේ ඇහැට පෙනෙන රූපේ ඇත්ත ඇති හැටි දැක්කහම සත්ව පුද්ගල හැඟීම් ওই කෙලස් ටික යෙදෙන්නේ. ඊට පස්සේ ඒ නිසා ඇති වෙන සිතින් කිරින්නේ නැහැ. සත්වයක් පුද්ගලයෙක් ගැන හිතන්න කියන්න කරන්න ධර්මතාවය යගව නැහැ. එයාට තියෙන්නේ මොකද? සම්මාදිට්ඨි සම්මා සංකප්ප. පෙනෙන දේ තුල ඇත්ත දකිනවා. ඇත්ත ගැන හිතන්නත් පුළුවන්. ඕක තමයි ඇත්ත. අපිට ඡායාවක් වෙන්නකොට ඡායාවක් වෙනවා කියන තැනක තියෙන ඇත්ත ටික පේනවා. ඒ ටික ඕනනම් හිතන්න පුළුවන්, සිහි කරන්න පුළුවන්. ආය අපිට ඒකේ සත්‍යයක් හම්බ වෙන්නේ නේද? ඔය මට්ටමම ආවොත් තිරසංගත සතා විඳින දුකෙන් අපි මිදෙන්නේ නැද්ද? දැන් ඡායාව අපි දකින හින්දා තිරසංගත සතා ඒ ඡායාව ඇත්ත කරගෙන විඳින දුකෙන් අපි මිදිලානේ ඉන්නේ නේ. එතකොට අද අපි මේ පුද්ගල භාවිකේ මොනතරම් බැඳීම් ඇති කරගෙන ඇලීම් ඇති කරගෙන මේ දුක් විඳිද්දී රහතන් වහන්සේලා දුකෙන් නිදහස් වෙලා ඉන්නවා. ඊගාට බලන්න දුක කියන්නේ ඉපදීම ලෙඩවීම ඕනේ මේ සංයෝජන ටික නිසා විඳින දුක අපේ ජීවිතේ මොනතරම් හිර කරලා පටු කළාද කියලා මේ සංයෝජන ටිකේ. ඇයි අපිට කොහාටද යන්න පුළුවන් දරුවගේ වැඩ, ගෙදර වැඩ, අනිත් අපේ යුතුයකම් කියලා මේ වගේ මේ සංයෝජන ටිකෙන් එක පෙට්ටියකට දාලා හිර කරලා අඩු කළා වගේ මේ අපව අල්ලගෙන තියෙන හැටි බලන්න අපිට ඒක තේරෙන්නේ රළු උයි අපේ කෙලෙසේ හින්දා මේකේ වෙහෙස නැත්තම් බඩගින්න පිපාසය කියන මේ දුක් ටික නෙමෙයි ඇත්තටම දුක මේ හිර කරලා තියෙන ටික. ඒ කියන්නේ ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නීවරණ ටික දකින්නවලු යාව හරියට හිර ගෙදරක හිරේ වැටිච්ච කෙනෙක් වගේ. නීවරණයන්ගේ මිදුණු මනස දකින්නවලු හිරෙන් නිදහස් වෙච්ච කෙනෙක් වගේ කියලා. එතකොට මේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේදීම පුදුමාකාර සැහැල්ලුවක් ලැබෙයි. පුදුමාකාර සැනසෙල්ලක් ලැබෙයි නේද කියන එක බලන්න මේ සංයෝජන ටික අයින් වුණා. තමන්ව රකින්න කෙනෙකුත් නැත්තම් තමන්ට රකින්න කෙනෙකුත් නැත්තම් ඒ ජීවිතේ මොනතරම් නිදහස්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තව කවුරු හරි නැතුව ඉන්නක යටත් පිටින් වැසිකිලි කැසිකිලි යන්න හරි පහසුයි නේද කියලා අහන බුදුරජාණන් වහන්සේ වෙන මුකුත් ඕනේ නැහැ කියලා. තනිව ඉන්න එක වෙන මුකුත් බුදුරජාණන් වහන්සේම යන්නේ. වහන්නේ තනිව ඉන්න එක වැඩි ඕනේ නැල්ලු.
වැසිකිලි කැසිකිලි කරන්න හරි පහසුයි නේද කියලා අහනවා. මේ ඒකෙන්ද අපි ගොඩාක් මැද්දේ ඉන්නකොට තියෙන අපහසුකම් විවේකයේ මනස වටිනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හැම වෙලේම. ඉතින් මෙන්න මේ වගේ අර්ථයක් සිද්ධ කරගන්නයි අපි මේ උත්සාහවත් වෙන්නේ. මොකද මේ වගේ මනස හදාගන්න ශුන්්‍යතාවයකට පත් කරලා මනස නිදහස් වෙන්න, සියලු දුක නිදහස් වෙන්න පෙන්නන දර්ශනයක් සහස්ත්‍රුන් වහන්සේ නමක් හැමදාම හම්බ වෙන්නේ. හැමදාම අපි සංයෝජන ටිකේ හිර වෙලා මේ කෙලස් ටිකෙන් පෙන්නලා කෙලස් ටිකෙන් මෙහෙවන ලද සිතින් තමයි හැමදාම ජීවත් වෙලා තියෙන්නේ. දරුවන්ගේ වැඩ කටයුතු කේ, ගෙවල් දොරවල් වල කේ මේ කෙලස් ටිකේ වැඩ ටිකක්. අපි අන්තිමට උපස්ථාන කරලා තින්නේ තෘෂ්ණාවට මිසක අවිද්‍යාව තෘෂ්ණාව කියන මෞපිය දෙන්නට තමයි අපි උපස්ථාන කරන්නේ මුළු ජීවිත කාලෙම. වෙන දරුවන්ට උපස්ථාන කළත් නැහැ. දරුවෝ හදලත් නැහැ. ඒද නාම රූප දෙකක් තියෙන්නේ. කන බොන ආහාරයෙන් යුක්ත රූපේ දන්නේ නැහැ මම දරුවා මේ අම්මා කියලාවත්. දරුවා හරි අම්මා හරි කියලා අවස්ථාවට සිහි කරන හිත නිරුද්ධ වෙලා යනවා. ඊගාවට උපදින හිතට කිසිම නෑදෑකමක් නැහැ. මලමිනිය දන්නවද මේ අම්මා හෝ තාත්තා හෝ පුතා හෝ දුව කියලා? නැහැ. හොඳයි. අම්මා තාත්තා දුව පුතා කියලා සිහි කරන්න පුළුවන් දැනගන්න පුළුවන් චිත්තචෛසික ටිකේ. ඒ වෙලාවට සිහි කරලා උපදින චිත්තචෛසික ටික ඊගාව මොහොතේදී නිරුද්ධයි. ඊගාවට උපදින සිත කිසිම අරමුණක් ගැන නොදන්න සිතක් උපදිනකොට අපි කතා කරපු කෙනා හෝ පුද්ගලයා හෝ වෙච්ච දෙයක් නෑ. නිරුද්ධ වෙලා. එතකොට ඇත්තෝක. නමුත් එහෙම තැනක ඉපදුණු තැන ඉඳලා මරණ තැන දක්වාම කෙනෙක් ඉන්නවා ජීවත් වෙනවා කියන කෙලෙසයක් අපිව පවත්වනවා. මෙන්න මේ කෙලෙසය තමයි හැමදාම අපිට තියෙන සංයෝජනය. බඳු දුක කියන එක ඒකයි දැන් ධර්මයේ පෙන්වන්නේ මේ තණ්හාව කියන එකත් අපිට ජීවිතේ දුක. තණ්හාව කියන එකත් දුකද වෙනවා දුක සමුදයද වෙනවා ඔකෙදි. තණ්හාවනු දුක ඇති කරලා තියෙනවා. කෙලෙසෙන් දුක ඇති කරලා තියෙනවා. අපේ ජීවිතේ වැඩි හැම දෙයක්ම තීරණය කරලා තියෙන කෙලෙසයකින්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන තෘෂ්ණාවට හැම කෙනෙක්ම දාශිකම් කරනවා. වැඩකාරකම්. තෘෂ්ණාවේ වැඩකාරයෝ මේ ලෝකේ කියලා පෙන්වන්නේ. ධර්මයේ පෙන්වන්නේ තෘෂ්ණාවට දාසයි මේ ලෝකේ කියලා පෙන්වන්නේ. තණ්හාව තමයි අපි හැම කෙනාගේම ස්වාමියා. එතකොට එයා කියන විදිහට තමයි කරන්නේ. එයා මොන හරි දෙයක් ඕනේ කිව්වොත් ඒක කළා දෙනවා. එයා මොන හරි දෙයක් එපා කිව්වොත් ඒක නොකරනවා. ඒ විදිහට ඊගාවට මොනතරම් බය ආදුද කියනවනම් මොනතරම් පහද්ද කියනවනම් එයාට මොනතරම් බයද කියනවනම් එයාට විරුද්ධව වචනයක් කතා කරලා හිතන්නවත් අපිට හැකියාවක් නැහැ. අර රජ කාලේ අර වහල්ලුගේ වැඩ ගන්නවා වගේ වහල්ලුගේ රදලියන්ට විරුද්ධව කතා කරන්න මුකුත් බෑ. ඒ වගේ දැන් බලන්න ගෙදරක වැඩකාර මිනිහෙක් ඉන්නවනම් ඒ වැඩකාරයවත් එච්චර කීකරු නැහැ. අපි මේ තෘෂ්ණාව නැමැති ස්වාමියාට කීකරු තමයි. දැන් වැඩකාර මිනිහෙක් ඉන්නොත් එයා කිව්ව කඩේ ගිහිල්ලා එන්න කියලා කඩේ ගිහිල්ලා එයි. ඇවිල්ලා බඩු ටික තියනවත් එක්කම මේ මල් ටිකට වතුර දාපන් කිව්වොත් ඒකත් දායි. එහෙනම් මේ මිදුලතු කාපන් කිව්වොත් ඒකත් කරයි. රෙදි ටික හොදපන් කිව්වොත් ඒකත් කරයි. එහෙනම් මේ පිඟන් ටික හොදපන් කිව්වොත් රවල බලයි ටිකක්. ඇයි මේ අතරක් නැතුවම වැඩ කියනකොට රවල බලමින් පිඟන් ටික හොදයි. එහෙනම් දැන් ගේ අතු කාපන් කිව්වහම බැන හිතින් කරයි. තව මොකක් හරි කිව්වොත් ගහයි රස්සාව තිබුණත් නැතත් කම නැහැ කියලා ගහලා යයි නේද? ඒ කළා ඉවසෙන නැති තරක් එයිනේ. නමුත් ඔය ටිකම අපි කරනවා කිසිම හැලහොල්මනක් නැතුව. ඕගලන්ට දැන් කිව්වොත් දැන් කඩේ ගිහින් වරන් කියලා දැන් මේ බඩු ටික ගේන්න ඕන කියලා ටක් ගාලා කඩේ කියලා බඩු ටික ගේනවා. ඒකම දැන් ළමයාට මේව ටික ගෙනත් දෙන්න ඕන කිව්වොත් ඒක ගෙනත් දෙනවා. දැන් මේ වැඩේ කරන්න ඕන කිව්වොත් මේ වැඩේ කරනවා. ඕගොල්ලෝම තමයි දැන් අහවල් තැනට යන්න ඕන කියලා කිව්වහම ඒතෙන්ට එක්කගෙන යනවා. දැන් නම් මෙතන ඉන්න බෑ ආපහු එන්න ඕන කියලා හිතුනම ආයෙත් එනවා. මුළු ජීවිතේම කරන්නේ තෘෂ්ණාව නැමැති දාසය කියන එක කරනවා. නමුත් කවුරුවත් ඒට දෙවුණුවක්වත් සිහි කරලා බලන්නේ නැහැ. අපි මේ තෘෂ්ණාව නැමැති ධර්මතාවය කියන විදිහට නේද කරන්නේ කියලා. ඒකයි තෘෂ්ණාවට දාසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තණ්හාවෙන් මේක ගණන් කිව්වොත් ඒක ගන්නවා. ඒක එපා කිව්වොත් කරන්නේම නැහැ.
ඇයි මම මේක ගන්නෙ? චුට්ටක්වත් විමසන්නේ නැහැ. ස්වාමියාට වඩා ඉහළින් බලන්නෙම නැහැ. මේක මම නොගත්තොත් ඇයි මට මොකද වෙන්නේ කියලා හිතන්නේ. ඔබ ඵලයන් දැන් මෙන්න මේ අර ගෙදර ඔබ කොහොම හරි ගන්න ඕනේ කියලා කිව්වොත් එච්චර ඩොලර් 5000ක් වෙනවා. ඇයි ඩොලර් 5000ක් දීලා ගන්නෙ? මම මොකටද ගන්නෙ? අරගෙන මොකටද කරන්නේ? ඒව මොකුත් නැහැ. ඊට පස්සේ අරක තමයි ඊළඟ කොහොම හරි එක ගන්න ඕනේ කියන තැනකින් එයාගේ යුතුයකම ඉෂ්ට කරලා දෙනවා දැන්. හරි දැන් ඒක හරි. ගත්තට පස්සේ ඊට පස්සේ තව ඒක ඉවර නැහැ තව එකක් දෙනවා. දැන් ඔබ ඕකේ මල් ටික මෙහෙම ලස්සනට හදන්න ඕනේ. කිව්වොත් දැන් ඒ විදිහට කරනවා. ඊට පස්සේ ඕකට ඔය පාට හොඳ නැහැ මේ විදිහට කරපන් කිව්වොත් දැන් ඒ විදිහට කරනවා. ඇයි මම මේක නොකළොත් මේ පාට තිබුණොත්? දැන් එහෙම ඇත්තටම කෙනෙකුට මානසික විවේකයක් හදාගන්න පුළුවන් දහමකට එන්න පුළුවන් තෘෂ්ණානමිත 16 කියන විදිහට හැසිරෙන්නේ නැතුව ඔළුව ගෙලින් කරගත්ත කෙනෙකුට විතරයි Tamanට කියලා යමක් කරන්න පුළුවන් වෙන්නේ. පළවෙනි මේ ස්වාමියාට ඕනෑවට වඩා කීකරු වෙන්න උනොත් හැමදාම එයා දාසිභාවයෙම මිසක කවදාවත් නැගිටින්න බෑ කියන එකත් හොඳට මතක තියාගන්න. මොකද ඒක අපි හිතුවේ නැති වුණාට ජීවිතේ හැමෝගෙම වෙන එකක්. හොඳට සිහි කරලා බලන්න මම ඔය කියන වචන ටික ජීවිතේ හැම තැනකදීම Tamanට මෙහෙමත් කරන්න ඕනේ මෙහෙමත් කරන්න ඕනේ මෙහෙමත් කරන්න ඕනේ කියලා හිතෙන ගානේ සිහි කරලා බලන්න මම මේ මෙච්චර කාලයක් මෙයා කියන දේ කියන ඉදිරියට කළානේ. හොඳයි මේක නොකළොත් මොනතරම් හිතන්න පුළුවන් ඉඩක් ඕගලන්ට ලැබෙයිද මොනතරම් පහසුවක් ලැබෙයිද මේ ජීවිතේදීම ඕගලන්ට ආර්ථික වශයෙන් කායික වශයෙන් මානසික වශයෙන් මොනතරම් සැහැල්ලුවක් වෙන දෙයක් කරන්න පුළුවන්ද මොනතරම් අනවශ්‍ය දෙයක් අතහැරියාද කියලා බලන්න. පුළුවන් වේද කියලා ඒ කියන ටික කළොත් අනිත් කෙනා අර විදියට ගියේ හදුවා උඹ මෙහෙම හදපන් කිව්වම මේ දැන් අරයට වඩා ලොකු වෙලා ඉන්න හදන්නේ කවුද කියලා බලන්න. මේ කෙලෙස් කියලා තරකේ අතහැරලා මොකද බැරිලා අරයට පේන විදිහට එයාට වඩා වැඩිපුර යමක් ගන්න ගියේ මම. ඒ ගෙදරන් තියෙන 3D TV එකක් ඒක ඩොලර් 7000 ඔබ ගණන් 8000 එකක්. කියන තැනකින් ගත්තාම දැන් කවුද දිනන්න යන්නේ? කාවද දිනන්න යන්නේ? ඇයි උඹ මේක ගන්න කිව්වේ? අරගත්තාම මොකද වෙන්නේ? කියන තැනකින් විමසුවොත් මේකේ අවශ්‍යතාවය අතහරිනටක් ගාලා. විමසුවොට්ටක් ගාලා අතහරිනවා. විමසුවේ නැත්තම් අර 8000 තමයි ඉලක්කය 8000න් TV එක. 8000ක් දීලා සමහරට ওই ටීවී එක ගෙනල්ලා ඕක බලන්නෙත් නැති වෙයි පැත්තක තියයි. නමුත් ඕගොල්ලෝ ඔය වෙනුවෙන් සමහරට කොච්චර වෙහෙසෙන්න වේද කියලා ඊගාවට සමහරට ණයතුරුස් වෙලා වෙන්න පුළුවන් රස්සාවල් කරලා ඊගාවට බණ භාවනාවකට ඉඳ නැහැ කියයි. නමුත් ඕගොල්ලන්ට සමහරට ඒ කෙලෙසේ ඊගාව මොහොතේදී බැලුවා නම් ඒ ඩොලර් 8000ම ඉතුරු කරගන්න පුළුවන් විතර්කේ. ඒක ඕගොල්ලන්ගේ ජීවිතේ බොහෝම ධනකට පිනකට යොදා ගන්න පුළුවන්. බොරු නෙමෙයි බලන්න ඔහොම තැනකින් හිර වෙලා හින්දායි අපි මේ දහමකට අපේ ජීවිතේ ඉඩ නැත්තේ. මම ඔය කියන ටික කළා බලන්න ඕගලන්ට මොනවා හරි දේවල් හිතට එක ඒවල් දෙනකොට ඇයි මම මේක කළොත් මොකද වෙන්නේ? ඇයි මම නොකළොත් මොකද වෙන්නේ කියලා තමන්ගේ විතර්කයටම හරහට ඉඳලා බලන්න ටික. මෙයාට එක කියන්න දෙන්න මෙයා ඒක කරනවා. ඉතින් දහමක යන කෙනාට ඔන්න ඔය වගේ ටිකකුත් පැත්තකුත් තියෙනවා අපිට හිතන්න මේවත් ඇත්තට භාවනා. වෙන මොකද මේ තෘෂ්ණාව අඩු වෙන්න ක්‍රම යෝනිසෝ මනසිකාරය. එහෙම නැතුව අපි කොච්චර බණ ඇහුවත් බණ ගඟක් තරම් අපේ ජී කනට ගලාගෙන ආවත් ජීවිතේ ඒක ජීවිතේට යොදා ගන්න ඉඩ දෙන්නේ නැහැ මේ කෙලෙසේ. එයාට ප්‍රතිවිරුද්ධ ඉඳලම තමයි අපිට ජීවිතය ගැන අනිත් පැත්තට යන්න වෙන්නේ. හරි. එතකොට දැන් අපි කතා කළා ඔය ආර්ය ශුන්‍යතාවය කියන තැනට පත් වෙන එක තමයි අපේ ජීවිත ඉලක්කය. ඒ ආර්ය ශුන්‍යතාවයටපත් වුණොත් මේ ජරා මරණ දුකෙන් අනන්ත සංසාරේ විඳ දුකෙන් අපි නිදහස් වෙනවා. ඒ ආර්ය ශුන්‍යතාවයට නමක් තමයි ඔය මම කිව්වේ මේ යතහ භූත ඥානය කියන ස්පර්ශ ආයතනගේ යතහ භූත ඥානය. ඇත්ත ඇති හැටි දකින ඥානය. ඒ ටික නොදකිනකොට ඇති වෙන කෙලෙස් ටික මුල් කරගෙන තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකේ හටගන්නේ. අපිට අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා ගෙවල් දොරවල් යාන වාහන ඕස්ට්‍රේලියාව ලංකාව මේ ඔක්කොම තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන. ඇතුළේ තියෙන්නේ. ඊට පස්සේ කර්මයක ස්වභාවය තමයි කෙලෙසේ ස්වභාවය තමයි මනස කියලා පෙන්වන්නේ. අන්තිමට දැන් මේ ටික තණ්හා උපාදානව භවයේ ඇති වෙනවා කියලා කියන්නේ මෙහෙන් තමයි පෙන්වන්නේ අපිට. බාහිර තියනවා කියලා තමයි පෙන්වන්නේ. ඒක තමයි අපිට විපාක විඳින්න තියෙන කර්මයේ තියෙන ලක්ෂණය. නැතිනම් සිතේ තියෙන චේතනාවකටයි අපි හිතන්නේ කියන්නේ කරන්නේ කියන තැනකින් පෙන්වුවොත් මේකට විපාකයක් දී ගන්න බෑනේ.
නමුත් ආධ්‍යාත්මික පැත්ත නොපෙන්න බාහිර දෙයකට හිතුවා කිව්වා කෙරුවා කියලා පෙන්වන හින්දා තමයි අපිට සැප දුක් විඳින්න පුළුවන්. ඒකයි අපි ලෝකයේ තුල සැප දුක් විඳින්නේ හැම වෙලෙම අවිද්‍යා සම්පස්සයකින් යුක්තවමයි. අවිද්‍යාව එක්කමයි විඳින්නේ. අවිද්‍යාව නිරුද්ධ වුණොත් ලෝකෙන් ඈතරයි. ලෝකෝත්තරයි කියන්නේ ලෝකයක විඳින සැප දුක් වලින් විඳින්න බෑ. ලෝකයක තුල තියෙන සැප දුක් වෙනකොට 아무තු සැපක් දකින්න එපා දුකම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇයි දුක දුකමයි සැප නැතිවීම දුකයි. අන්තිමට ප්‍රිය විප්‍රයෝග දුක්ඛය සහ අප්‍රිය සංපයෝග දුක්ඛ කියන දුක් දෙක තියෙනවා. සැප දුක් සැපයි දුකයි කියන දෙකට කෙටි නමක් තමයි මොකද්ද? අප්‍රිය සංපයෝග දුක්ඛය හා ප්‍රිය විප්‍රයෝග දුක්ඛ. කියන ටික ඔච්චරයි ලෝකේ දුක් තියෙන්නේ ඔච්චරයි කියනවා. ලෝකේ තියෙන දුක් දෙකයි කියනවා. එක එක පරයයන් වල බුදුරජාණන් කතා කරනවා. අන්තිමට ගත්තාම යථාර්ථ වශයෙන් ওই දුක් දෙක විතර තියෙන මොකද්ද? අප්‍රිය සංප්‍රයෝග දුක්ඛ සහ ප්‍රිය විප්‍රයෝග දුක්ඛ. ඕගලන්ට ලැබෙන යම්තාක් දුක් ටික එක්ක අකමැති කොටට ලැබෙයි එක්ක කැමති දේ නොලැබීම කොටට වැටි. ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඔය දුක කියන ටික තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ. ඒ පංච උපාදානස්කන්ධ දුකෙන් මිදිලා ජීවත් වෙන තැන තමයි රහතන් වහන්සේ කියලා කිව්වේ. ඔය යථාභූත ස්වභාවයට හිත තබලා. යථාභූත ස්වභාවයේ ජීවිතය කරගන්න. ඒ යථාභූත ස්වභාවයේ ජීවිතය කරගෙන ඉන්න නම් අර මං කිව්වේ නීවරණ ධර්ම දුරු වෙලා ප්‍රීතිය ප්‍රමෝදය පස්සද්ධිය සැපේ කියන ධර්මතා ඇති වෙලා ඇත්ත දැකලා තමයි මිදෙන්න ඕනේ. ඒ ටිකට අපිට උත්සාහයක් ඕනේ වෙනවා. දැන් අපි දන්න ටික නිසා දකින මට්ටමට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මේ නීවරණ ධර්ම දුරු වෙන තැන දක්වා තමයි මම කිව්ව පූර්ව භාග ප්‍රතිපදාව ගුවන්තොටු පොළට අපි යන්න ඕනේ ටික වගේ තමයි මේ සීල සමාධි ප්‍රඥා ටික හිතලා කරන්න ඕනේ. ඒ ටික ගැන තමයි මම කතා කළේ. හිතලා කරන කෙනෙකු සීලිය සමාදන් වෙන සමතකමට වඩනවා. විදර්ශනා කරන ටික තමයි අපි කරනවා අඩු. ඒක තමයි මම ඔය එක එක ක්‍රමයකට හරිද? ඊට පස්සේ දැන් ඒ ටිකේදී ප්‍රශ්නයක් නැහැ නේද? දැන් හඳුන්නේ මට ප්‍රශ්නයක් හිතනවා සමාවෙනවා මේ වැවට කමක් මේ දැන් මේ ආර්ය ශුන්‍යතාවය කියන එක ඇති කරගන්න පුළුවන් ද අපි මේ ජීවිතේ ඉඳද්දී මේ විදිහට මේ මට හිතෙනවා හොද මඩුවේ දානවා කියලා. අන්න ඒ වගේ අදහසක් එනවා. දැන් මේ ඒකට හැකියාවක් තියනවාද කියලා. පුළුවන්. ඔය ආර්ය ශුන්‍යතාවයේ මුලින්ම ඉපදුණු තැනට තමයි සෝතාපන්නයි කියලා කිව්වේ. ඊට පස්සේ මෙතන තියෙන දෝෂය තමයි ගිහි කෙනාට ඒකේ එළඹ සිටින්නේ නැහැ. ඒ කියන්නේ එළඹ සිටින මට්ටමට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ආර්ය ශුන්‍යතාවේ ඉස්සෙල්ලාම දැක්කා යා. ඒක යා ලෝකේ තියෙන එක බොරුවක් කියලා කියන්නේ තියෙන දර්ශනය තමයි ditthi සම්පන්න කෙනා නිවන් දැක්කා කියලා කියන්නේ ජරා මරණ දුක නිරුද්ධ වෙන ලෝක නිරෝධිය දැක්කා. මේ ඇත්ත දැක්කා. ඒ කියන්නේ තව කෙනෙක් තව තිරසංගත සතෙක් ඉන්නවන් තව අනිත් තමන්ගේ අපි කියමු දැන් වතුරේ ඇත්ත නොදැක තව සතෙක් ඉන්නවා කියලා තමුණුත් ඉන්නවා කියලා සත්පුද්ගල භාවයෙන් ජීවත් වෙනකොට තමන් මැරීම නිසා තමන්ගේ අනිත් සතා මැරීම නිසා එන දුකක ඉන්නවනම් අර සතාට යම් වෙලාවක අර ශුන්‍යතාවයේ හම්බ වුණොත් ඒ සත්‍ය පුද්ගලේ මැරීමෙන් එන දුක මිදෙනවනේ. තේරෙනව නේද? අජරාමර වෙනවනේ. එයාට මැරෙන්න කෙනෙක් නැහැ. ඒ වගේ මේ ආර්ය ශුන්‍යතාවයේ යම් කලක දැක්කොත් එයාට හොඳට තේරෙනවා මේ ලෝකී කියන එක බොරුවක්. සත්පුද්ගල භාවය කියලා අපි බලන එක හිතේ තියෙන ගතියක්. එහෙනම් ජරා මරණ දුක විඳින්නේ අපේ කෙලෙසයකටයි කියන ටික සැක නැහැ. පවතින ඇත්ත දැකලා ශුන්‍යතාවයේ දැක්කා. මොකද තමයි ditthi සම්පන්නයි කියලා කියන්නේ. හැබැයි ඒක වැහෙනවා. ආයෙත් රැවටිලා සත්‍ය පුද්ගලය කියන තැනින්ම පෙනෙනවා. රැවටෙනවා. අඬනවා. කෑ ගහනවා. මෙනෙහි කළොත් සැක නැහැ මෙයාට. මෙනෙහි කරනකොට පුළුවන් ආයෙත් සිහිය නැති වෙච්ච ගමම ආශ්‍රය වෙනවා. ආයෙත් පුද්ගලය ඉන්නවම කියන තැනකින් තියෙනවා. තව දුරටත් මෙයා දැන් මෙයාට අර වෙනද වගේ මේ ශුන්‍යතාවය දැකපු ගිහි කෙනාට පැවිද්දට කියලා වෙනසක් නැහැ. තියෙන දක්ෂ වාසිය තමයි මේ දර්ශනය ගන්න කියලා සීලයක පිළිල සමාධි වඩ බලන්න ඕනේ නැහැ. මේ දර්ශනයම සිහි කරන්න පුළුවන් එයාට. ඒක එයාට දර්ශනයක් තියනවා දැන්. එයා ටික ඕක හිතන්න ඕක පොලිසිය එනවා. ඊට පස්සේ මේ දර්ශනය නිසා ඖදාරික කාමරාග ටිකක් ගෙවෙනවා. ගෙවෙන්න මේ ශුන්‍යතාවයේ තව ටිකක් එළඹ සිටිනවා. අවශේෂ කාමරාග පටික කියන දෙකක් ගෙවෙනවා මේ දර්ශනය බලනකොට. මේ ශුන්‍යතාවයේ තව ටිකක් එළඹ සිටිනවා.
ඊට පස්සේ මේ ශුන්‍යතාවය බලන්න රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිජ්ජා කියන ටිකත් ගෙවුනහම මේ දර්ශනය අකෝප්‍යම වෙනවා. ඔය මට්ටමේදී ගිහි ගෙදරක ජීවත් වෙන්න අමාරුයි. එක්කෝ දවස් 7ක් ඇතුළත කලුරිය කරන්න ඕනේ, පිරුණම් පානවල නැත්තම් පැවිදි වෙන්න ඕනේ. පැවිදිලා ජීවත් වෙන්න ඕනේ. මොකද ගිහි ගෙදරක ජීවත් වෙනකොට යම් කෙලෙසයක් එක්කම ජීවත් වෙන්න. මොකද Tamanට කවුරුවත් නිකන් දෙන්නේ නැහැ. Taman යැපෙන්න Taman හරි හම්බ කරගන්න වෙනවනේ. නමුත් පැවිදි කෙනාට ඒ විවේක මනසෙන් ඉන්න පුළුවන්. මොකද Taman රැකිරක්ෂා කරන්න ඕනේ නැහැ. මොකද රැකිරක්ෂාවක් කරන්න යනකොට යම් අවිද්‍යාවකින් යුක්තවම තමයි. ඒ කියන්නේ හිතේ ප්ලෑන් කරන්න වෙනවමයි. මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ කියලා සැලසුම් කළම තමයි ලෝකේ අනිත් කෙනාට මෙහෙම කරන්න ඕනේ. මොකද බොහෝ අය බොහෝ පිරිස් ඇසුරු කරගෙන එපා වැඩ කරන්න. එතකොට ඒකයි ඒ වගේ කෙලෙස්යක් මෝඩකම පවත්තන්න බෑ මේ මනසේ. එච්චර මෝඩ නැහැ. ඇත්ත දැක්ක කියලා ඇත්ත දැක්කත් මේ මට්ටම කරන්න බෑ. කරන්න පුළුවන් එක මට්ටමක් විතරයි තියෙන්නේ. ප්ලෑන් කරනවා කියන එකේ ඕනෑවට වඩා බෑ. ඒ හින්දායි එක්කෝ පැවිදි වෙන්න ඕනේ, එක්කෝ කලුරිය කරන්න පිරුණම් පාන්න ඕනේ. මොකද පැවිදි වුණොත් ප්ලෑන් කරන්න ඕනේ නැහැ. දායක කටට බණ කියනවා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. එයා හම්බ කරන්න අනිත් කටට මෙහෙම කළා මෙහෙම කරන්න කියලා යමක් උපයන්න ප්‍රයෝග කරන්න ඕනේ නැහැ. උපයන්න ප්‍රයෝග කරන පැත්ත ගිහි අයට තියෙනවනේ. ඒ හින්දායි බැරි. එතකොට ওই ශුන්‍යතා දර්ශනය දැකපු අයට ඉන්න පුළුවන්. දැකපු අය ඉන්නවා කියන එක අනාගාමී වෙනකම් විතරයි පුළුවන්. මොකද ඉස්සෙල්ලාම ওই දර්ශනය දකින මට්ටමට තමයි ওই ශුන්‍යතාවයේ දකින දර්ශනයටයි දිට්ඨි සම්පන්නයි කියලා කිව්වේ. සෝවා කියලා කිව්වේ. ඒක තේරෙනවද කිව්වේ? එතකොට අතන තියෙන ඒකයි දැන් අරිහත් මාර්ගය දක්වා මේ පුද්ගලයා 7 දෙනාට කියනවා විජ්ජූපම පුද්ගලයා කියලා. විදුලිය කෙටුවාම ආලෝකමත් වෙන ඊගවශනීයම අපව මැකිලා යනවනේ. ඒ වගේ එයාට මෙනෙහි කරනකොට දර්ශනය හොඳට පැහැදිලි. ආයෙත් වැහෙනවා. ආයෙත් මෙනෙහි කරනකොට පැහැදිලි. රහතන් වහන්සේට කියනවා වජිරූපමා කියලා. වජිරයක් ඒ කියන්නේ දියමන්තියක් බින්දෙන්නේ නැහැ වගේ මෙයාගේ දර්ශනය නැති වෙන්නෙම නැහැ. එළඹම සිටිනවා. ඒ මට්ටමට එනකම් මේ මට්ටමේ ඉන්න පුළුවන්. අනාගාමී වෙනකම පුළුවන්. ඒකෙදිත් අනාගාමී වගේ මට්ටමට එනකොට ගුඩු මේ එයා පැවිදි කෙනෙක් වගේ නමුත් යම් මට්ටමක තව අවිද්‍යා අනුසය තියෙන හින්දා ජීවත් වෙන්න පුළුවන් ලෝකේ. අර මට්ටමට එහෙමත් බෑ. එතන මනසේ තාමත් සිව් මට සිලුටුයි. හැම සංයෝජනකම ඉන්නේ කියන්නේ නිවුණු සිසිල් වෙච්ච මනසක්මයි තියෙන්නේ. මොන විදිහටවත් ප්‍රයෝග නැහැ. කියන්නේ බොරුවක් වුණත් ඒ කියන්නේ බොරුව කියන එක දැනගෙනත් කටයුතු කරන්න පුළුවන් සීමාවක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ බොරුව කියන එක දැනගෙන කටයුතු කරන්න පුළුවන්, Tamanට බොරු කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අනිත් කෙනෙක් ස්වාමීනි මගේ මේ දරුවා මරුණා කියලා අඬනකොට මට පුළුවන් හොඳට බොරුව බව දැනගෙන කටයුතු කරන්න. ඒ කියන්නේ නුවණක් තියෙනවනම් මේ දරුවා මරුණා කියලා මෙයා දුක් විඳින තමන්ගේ කෙලෙසින් දන්නේ මේ ශුන්‍යතාවය මෙයාට නොපෙනෙන නිසානේ කියලා මට ශුන්‍යතාවයක් පේනවා. මෙයාගේ ශුන්‍යතාවය නොදන්නාකම නිසා මනසේ ඇති අශුන්‍යතාවයෙන් දුක් විඳින හැටි මට පේනවා. කියන තැනකින් දැකගෙන කමන් මේ මට ඉතින් කියන්න පුළුවන්. නමුත් ඉතින් මැරිච්ච දරුවා වෙනුවෙන් අපි පින්කමක් කරමුකෝ කියන තැනකින් මෙයාව රවට්ටන්න පුළුවන් යම් මට්ටමක්. ශුන්‍යතාවෙම දෙන්න බෑ කියලා මම දන්න හින්දා එයා පොඩි ළමයාගේ මට්ටමට හරි ඒ දරුවා වෙනුවෙන් අපි දැන් ඔයා අඬන ඔයාගේ විතරකේ කරන කියලා කිව්වට මෙයාට හරියන්නේ නැහැ කියලා මට තේරෙනවා. ඒ හින්දා දැන් මෙයාට දෙන්න ඕනේ මෙයාගේ මට්ටමේ කටේ දාගන්න පුළුවන් දෙයක්. පොඩි ළමයාට මෙයාට මේ ලොකු මිනිහෙක් කන බත් ගුලියක් දුන්නට හරියන්නේ නැහැ මේක හිර වෙනවා. මෙයාට දෙන්න ඕනේ මේ චූටි එයාගේ මට්ටමේ එකක් කියලා දන්නවා. එතකොට හරි අපි දරුවා වෙනුවෙන් අපි පින්කමක් කරමු. අපි හොඳ සාංගික දානයක් දීලා දරුවට පින් අනුමෝදන් කරමු. බොහෝ දෙනෙක් සුගතිගාමී වෙලා තියෙනවා. මේ එහෙම ඥාතින් පින් අනුමෝදන් කළා ඔබතුමා කරන්න තියෙන යුතුයකම් ටිකත් එතකොට කළා කියලා මෙයාගේ හිත හදන්න මම මෙහෙම එකක් කරනවා. ඒකෙන් ඇත්තටම අවඩක් වෙන්නේ නැහැ. මෙතන නොහැදුනත් මෙයාගේ හිත හැදෙනවා. එකක් මෙයාට පුඤ්ඤාභි සංකාරකෝ සිද්ධ වෙනවා. කවදා හරි දවසක විමුක්තියකට උපකාරයක් වුණොත් මිසක මේක අපකාරයක් වෙන්නේ නැහැ කියලා දැකන හින්දා
දැනට ළමයාගේ හැටියටවත් ගුලියක් දෙනවා. එතකොට ඒකද සම්‍යක් ප්‍රයෝගයක් මගේ. ඒ කියන්නේ මෙතන ඇත්ත දකින්නේ. ඔය වගේ එක්තරා මට්ටමක් දක්වා විතරයි කරන්න පුළුවන්. ජීවිතේ ලෝකෙ එක්ක ඉන්නවා කියලා. මට තනියම මම වැඩට ගිහිල්ලා අරයට අද මේ ෆයිල් එක බාර දෙන්න ඕනේ, එයාට කියලා මේ අස්සන් ටික කරවන්න ඕනේ, හෙට මේ බඩු ටික අහවල් එකට දාන්න ඕනේ කියන තැනකින් මට කර්මාන්ත කළ ප්‍රයෝග කරනවා තරමට මෝඩ වෙන්න බෑ. මොකද ඔක්කොම තියෙන පුද්ගල භාවයේ මෝඩකමින් ඔක්කොම තියෙන්නේ. තමන් තුළ රාග දේශ මොහොත. ඒ හින්දා යහ දවසක් ඇතුළත විතරක් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වේ. අර වගේ තැනකින් ඉන්න පුළුවන් එච්චරයි. මේ ඉතින් ඔන්න ඔය වගේ දර්ශනයක් තියෙන උතෙන්ට එන්න තමයි ඕනේ. උතනයි අපිට මේ අනන්ත සංසාරේ විඳ දුක මම කිව්වේ බුදුහාමුදුරුවෝ අපිට වියංගෙන් යමක් කියනවා මෙතනදී. මම හැමදාම කියන්නේ මහණෙනි නුඹලා මව් වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි පියා වෙනුවෙන් අඬපු කඳුළු දුව පුතා සහෝදර සහෝදරිය වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයට වැඩි කියලා කියන්නේ අපිට මේ සසර දුක පෙන්ලා දැන් සංවේගය ඇති කරවන්න හෝ දුකක් දෙන්න හෝ වෙහසක් දෙන්න ඕනේ නෙමෙයි. මේකේ කියනවා උඹලා අවිද්‍යාව දුරු නොකළ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව නීවරණ අවිද්‍යාව නීවරණයක් වෙලා අපිට තණ්හා සංයෝජනයක් වෙලා මේ සසර ඇවිල්ලා තියෙන මේ දුක් විඳලා තියෙන්නේ. බලගේ අවිද්‍යාව තහ තණ්හාව කියන සංයෝජනය නිසා මේ දුක විඳලා තියෙන කියන කාරණාව කියනවා. බල මෙච්චර කාලයක් මේ දුක් විඳ කියලා හින්ට් එකක් ගන්නවා වගේ. ඒ හින්දා අද දවසේදී හරි මේ මරණ දුකෙන් මේ මිදෙන්න උත්සාහවත් වෙලා කියන එක. ඇත්තටම රූපේ විපරිණාම වෙද්දී අපි විඳලා තියෙන දෙමව්පිය සහෝදර දූ දරුණු මරණ දුක. එතකොට ඒකෙදි පෙන්වනවා අපේ ඇහැ පිරිසිදු නොදකින කම නිසා අපේ කෙලෙස් දුරු නොවුණු කම නිසා අපි දුක් විඳින්න කියන කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න උත්සාහවත් වෙනවා. පෙන්වලා මේ ජීවිතයේ මේ දුකෙන් මිදෙන්න කියන කාරණාව. ඉතින් නිකමට හිතන්න අපි මොන තරම් සසර දුක් විඳලා ඇද්ද කියන එක. ඉතින් මං කියන්නේ මොහොතේ එක වතුර බෝතලයක් අරගෙන බැලුවාම ලුණු රහයි හැමතැනම වතුර බිල බලන්න ඕනේ. ඒ වතුර දෝත ඇති අපිට මිම්මක් මුළු ජල සාගරේ මැනගන්න. එක ජීවිතයක් අරගෙන බලන්න මේ ජීවිතයේ තියෙන සංයෝජන ටික බලන්න. මේ ජීවිතයේ තියෙන බැඳුම් ටික බලන්න. ඒ නිසා එන දුක බලන්න මේ එක ජීවිතයක එක ජීවිතයක් ජීවත් කරගන්න මෙච්චර වෙහෙසක් දරන සුගතියක් වෙලා. එතකොට මේ කෑලි ටික මේ කොටස් ටික මේ චක්‍රය උපදින හැම ජීවිතයකම තියෙනවනේ. ඒ අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා සහෝදරයෝ ඉන්න පුළුවන්. හැම තැනකම මේ සංයෝජන එහෙමමයි. ඊගාව කාරණාවක් දකින්න දැන් අපිට හිතෙන්නේ දැන් දරුවන්ට අපි මෙච්චර ආදරේ දරුවන්ගේ හිත අපිට බැඳිලා තියෙන්නේ අපි දරුවන්ට ආදරේ කියන වගේ තැනකින් දෙමව්පියන් සහෝදරන්ට ආදරේ කියන තැනකින් වගේ. නමුත් මේ කෙලෙසි ගතිය දකින්න ඒ වස්තු ආරම්භය අපේ සිතේ මෙහෙම ගතියක් යෙදෙනවා නේද? මේ ගතිය සසරේ උපදින හැම තැනකම යෙදෙනවා. ඕගලන්ට මේ ජීවිතේ සමහර විටක මේ අම්මා තාත්තා කෙරෙහි දරුවෝ කෙරෙහි අද ඕගලන්ගේ සිතේ යෙදෙන ගතියක් තියෙනවා. ওই වගේ 100,000 ගුණයක බලයකින් ඕගලන්ට පෙර ජීවිතයේ යෙදිලා තියෙන්නේ නැත්තේ. ඒ දරුවම වෙලා තිබුණු ওই ගතිය ඕගල ඒ රූපය ආරම්භය දරුවා කියන ගතිය ඕගලන්ගේ සිතේ යෙදෙන. ඒ හැඟීම ඕගලන්ට එදා නැති කරගන්න බැරි වෙච්ච ඉඳයි අද මෙතෙන්ට ආවේ. අද මේ රූපය ආරම්භය දරුවමයි කියන ගතිය සෙනෙහස මනසේ යෙදෙන්නේ. වස්තු අනික දෘෂ්ටි අනික මේ වස්තු ආරම්භය දෘෂ්ටිය කියන එක තේරුම් ගන්න බැයි නා. සක්කාය ආරම්භය මේ දෘෂ්ටිය තියෙන්නේ අපි ගාව. මේ සක්කාය දෘෂ්ටිය කියන එක තේරුම් ගන්න බැයි නා. එතකොට අද අපිට හිතෙන්නේ මෙහි තියෙන කෙලෙසි බාහිරින්මයි අපිට පේන්නේ. දරුවමයි කියන තැනකින් අද මේක අයින් කරගන්න බැරි වුණාම ඒ ආහාරයෙන් හැදුණු රූපේ දිර්ලයයි. ඔය හැඟීම දිරන්නේ. ඔය හැඟීමෙන් මොකද වෙන්නේ? ආයෙත් ඔයගොල්ලන්ගේ හැපෙත්තට යනවා. ගියාම මේ දරුවෝ දැන් පෙර ජීවිතේ අච්චර හිටපු දරුවෝ මතකද ඔයගොල්ලන්ට? මොකුත් මතක නැහැ. නමුත් ඒ කෙලෙසි ඔයගොල්ලන්ව මෙතෙන්ට දානවා. අද මේ තරම් හිටියාම ඒ කන බොන ආහාරයෙන් හැදුණු රූපේ දිර්ලයයි. ඒ නාම ධර්ම ටික නිරුද්ධ වෙලා ඒ නාම රූප දෙකම නිරුද්ධ වෙයි. ඒ නාම රූප දෙක හරබය දරුවා කියන හැඟීම ඇති කරගත්තෝ. ඕගොල්ලන්ට ඔය හැඟීම නිසා ඔය බැඳීම නිසා කෙලස් ටික හැපිට යයි. මම කියන්නේ
හරි දරුවටනේ ආදරේ. ඔය දරුවා කියන හැඟීමත් අයින් කරගන්න. ඔය කෙලෙසෙත් අයින් කරගන්න. ඒතන නාම රූප දෙකට යමක් කරන්න ඕනේ. ඒ රූපෙට හොඳට කණ්ඩ බොන්න දෙන උපස්ථාන කරන්න. ඒ නාම රූප දෙකට හොඳට සලකන්න. නාම රූප දෙක තියෙන තැනක ඔය දරුවා කියන හැඟීම අයින් කරුවා කියලා සලකන්න බැරි නෑනේ. හැඟීම ගෙවාගෙන තමට කියන දේ යුතුයකම් ටික කරන්නක බලන්න. මේ නාම රූප දෙක නිරුද්ධ වෙලා යයි ඉන්නකල් යුතුයකම් ටිකක් කළා. ඒ හැඟීම තියෙද්දිමයි මිදිලා තිබුණේ. තමනුත් නිදහස් වුණා. එතෙන්ටත් උපකාරයක් කළා වෙනවා. ඒ තැනට උදව් කරන්න උපකාර කරන්න ඔය හැඟීම ඔය බැඳීම ඕනේ අපිට Tamanට ඕනේ ඒ එතනට ජීවිතේට කරදරයක් නොවෙන්න හෝ උපකාරයක් වෙන්නනේ නේද? ඔය දැන් කෙලෙසේ ඔය කෙලෙස් තියෙන ගතිය හින්දා උතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ඔය කෙලෙසේ අයින් කළා හරි කණ්ඩ දෙන්න බොණ්ඩ දෙන්න ඉස්කෝලේ යවන්න අන්දවන්න පලන්දවන්න හොඳ රස්සාවක් කරන විදිහට උගන්වන්න කියන එක තියාගෙන මේ දරුවා මගේ කියන තැනකින් තියෙන ওই කෙලෙස් ටික අයින් කරගන්න. ඔය හැඟීම අයින් කරගන්න. ඔයගලන්ට ඔය හැඟීම අරගෙනත් කරන්න හදන්නේ මෙතෙන්ට උපකාර කරන්නනේ. නේද? ඉතින් ඔය හැඟීමයි ඔය බැඳීමයි අයින් කළා ඔය උපකාර ටික කරන්න බෑද පුළුවන්. දුකක් ඇති වෙන්නේ නැහැ. මෙතන මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙච්ච දවසට ඕගොල්ලොන්ගුත් මිදෙනවා. ඒ සසරට යන්න තියෙන හේතුව නැති වෙන විදිහටයි උපකාර කරලා තියෙන්නේ. මෙතන තියෙන මම උපකාර කරන්න එපා කියන එක නෙමෙයි. අම්මා තාත්තා කියන තැනක මේ කෙලෙසියයි මම කියන්නේ හැමදාම. අම්මා තාත්තට උපකාර කරන්න එපා, දරුවට උපකාර කරන්න එපා කියන එක නෙමෙයි. අම්මා කියන තැනක තියෙන හොඳට සලකන්න, කණ්ඩ බොණ්ඩ ඔක්කොම ටික දෙන්න. මහ විශාලට මනසේ ඉදිලා තියෙන ওই ගතිය අයින් කරන්න. ওই ගතිය අයින් කරන එක මේ උපකාරට උපස්ථානට බාධාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ තාත්තට උපස්ථානට උපකාරට ගියේ තමන්ව පුච්චගෙන ඇලිලා මගේ තාත්තා කියන දැනෙන්ද නෑ. නමුත් යුතුයකම් ටික කළේ නැද්ද? කළා. එහෙම කරන්න කියලා මම කියන්නේ. මොකද අපි තේරුම් ගන්න ඕනේ මේ කෙලෙසේ අනවශ්‍ය මැදිහත් වීම. කෙලෙසේ තිබුණා කියලා අපි උපකාරයක් නෙමෙයි සමහරට අපකාරයක් අතන්ටත් කරන්නේ. ඇයි මේ කෙලෙසේ තියෙන මගේ තණ්හාවෙන් මට ඕන විදිහට උඹ උන්ට මට ඕන විදිහට කියන වගේ තැනකින් ඊට පස්සේ තීරණය කරන්නේ. ඇයි ඕ අර මරුණාම පෙරේතෙක් වෙන්නේ ඒක ජීවත් විද්‍යෙන් පෙරේතෙක් වගේ වෙලානේ අපි. ඇයි අතහරින්න නැතුව අල්ලගෙන. හා වෙලා නැද්ද කියලා බලන්න. මට බණී ඉතින් මං කියන්නේ ඇත්ත. හොඳට තේරෙනවා. වාසේ කියන දේ දැන් හොඳට තේරෙනවා. අනුසයයි රළුයි ඔක්කොම ටික තියෙනවා. අනුසය කියලා කියන්නේ මෙතන මේ සිද්ධිය ඇත්ත නොපෙන්නනකම අනුසය නිසා උතන පරිඋත්ථානයේ වීතිකේ ඔක්කොම ටික තියෙනවා මේ මට්ටමේ. රළු මට්ටම. එතකොට මම හැම වෙලාවෙම කියන දෙයක් තියෙනවා. පෙර ජීවිතයේ ඕගොල්ලෝගේ දරුවා වෙච්ච බැඳුම් බෙරේ ගහගන්න කියලා තියෙනවානේ. ඕගොල්ලෝ දරුවා කියන තැනක තියෙන ඇත්ත දැකලා මානසික සංයෝජන අඩු කරගෙන නමුත් ඛණ්ඩ දුන්න බොණ්ඩ දුන්න ඉගෙනුවා කියන තැනකින් තාත්තා කෙනෙක්ගෙන් කරන්න තියෙන ලෝකෙ දිහා බලලා කරන්න තියෙන යුතුයකම් ටිකත් ඔක්කොම කළා අඩු නැතුව. හැබැයි මානසික මේ ගතිය දරුවා කියන එක යෙදෙන්නේ මේක මංගාව තියෙන සංයෝජනයක් කියලා දැනගෙන ඒක අඩු වෙන්න කටයුතු කළා. කියන්නකෝ. එහෙම වුණා නම් ඒ නාම රූප දෙකත් නිරුද්ධ වෙයි. Taman කියන තැන නාම රූප දෙකත් නිරුද්ධ වෙයි. අර කෙලෙස් ගතිය නොතිබුණා නම් අද මෙතෙන්ට එන්නේ නැහැ. යුතුයකනුත් කළා සසලනුත් මිදිලා ලෝකේ ජීවත් වෙලා නිවනුත් දැකලා අපි අද කරන්නේ ලෝකේ දුකත් විඳලා නැවත ලෝකේ ඇති වෙන විදිහටනේ දරුවා කියන තැනක බැඳීමකින් ඇලීමකින් කළත් ඛණ්ඩ දෙයි බොණ්ඩ දෙයි ওই ටිකම ඔයිට වඩා මොකද කරන්නේ ඕගොල්ලෝ බෑ හොඳයි ඔය ගතිය අයින් කරගෙනම ওই ටික කළොත් මොකද වෙන්නේ මේ ජීවිතේදීම ඒ වස්තුව නැති වුණත් Tamanට සිහිය නුවණ ඉවසන්න පුළුවන් තිබුණත් මට ප්‍රශ්නයක් නැහැ නැතත් ප්‍රශ්නයක් නැහැ. Tamangen කෙරෙන්න තියෙන ටික යුතුයකම් ටික කළා. මේ ගතිය ටික නැහැ ජීවිතය අවසන් වෙනකොට මේ ගතිය නැතිකම හින්දාම Taman මිදෙනවා. කියන තැනකින් තියෙන්නේ. ඒකට තේරුම් ගන්න වෙනවා ඉස්සෙල්ලා මොකද්ද? බාහිර සත්‍යයක් පුද්ගලෙක් ඉන්නවාමයි කියන තැනකින් රැවටෙනවුනහම මිදෙන්නම බෑ. දහම ඉගෙන ගත්තාම පෙන්නනවා රූපයේ මේ සක්කාය මේ දිට්ඨිය මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න. සක්කාය ආරම්භය තියෙන දිට්ඨිය දුරු කරගන්න. මේ ස්කන්ධය මේ උපාදානය මේ උපාදාන ස්කන්ධය ආරම්භය තියෙන උපාදානය දුරු කරගන්න. උපාදාන ස්කන්ධය කියන එකට උපස්ථාන කරන්න. මහණෙනි ලෝකයා
ඇවිල්ලා සද්ධාවෙන් වන්දනා කරයි, ගරු කරයි, පූජා කරයි. මහණෙනි ලෝකයා වන්දනා කරනකොට, ගරු කරනකොට, පුදනකොට නුඹලට මොකක් හිතෙයිද? මට වන්දනා කරනවා කියලා හිතෙයිද? නෑ මහන්නේ එහෙම දකින්න යම් පංච උපාදාන ස්කන්ධය පිරිසිදු දැකන මේ පංච උපාදාන ස්කන්ධයට ලෝකයා මේ වන්දනා කරනවා, පූජා කරනවා කියලා දකින්න. බුදුරජාණන් සිවුරනවා. අපි මේ දරු සෙනෙහස, පිය සෙනෙහස කියන තැන මේ ලෝකේ පංච උපාදාන ස්කන්ධයට උපස්ථාන කරනවා නේද කියලා දකින්න ඕන. ඇයි එතන කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් තියෙනවා. ඒ කාය අසුර කරගෙන ස්පර්ශයෙන් හටගත් වේදනා සංඥා චේතනා ටිකක් තියෙයි. ඒ නාම රූප දෙක නිසා පවතින විඥානයක් තියෙයි. හේතුන් නිසා නාම රූප දෙක පවතී. මේ බඳු ධර්මතාවයක් නේද තියෙන්නේ කියන අවබෝධය ඇති කරගෙන දරුවා පුද්ගලයා කියන අදහසින් මිදිලා. මම මේ ඇත්ත දැක්ක කියලා එතන මේ ඇත්ත නොදන්නා කාලේ ඇති වෙච්ච පුද්ගල භාවය වගේ හැඟීමක් ඔය සිත ඇසුරු කරගෙන පවතිනවා. ඉතින් එතෙන්ට වෙහෙසෙන විදිහට කටයුතු කරන්න හොඳ නැහැ කියන තැනක ඉඳගෙන තමන් පුද්ගල භාවයෙන් මිදිලා එතෙන්ට කෙරෙන ලෝක කෙනෙකුට කරන්න පුළුවන් උපකාරය කරනවා. මම පුතා හොඳට ඉගෙන ගන්න ඕනේ, හොඳ ළමයෙක් වෙන්න ඕනේ කියලාත් උපකාරات කරනවා, උදව්ත් කරනවා. හැබැයි තමන් මනස ඇත්ත දකිනවා. හොඳට මේ නොයලි නොගැටි තීන්දුව తీරන ගන්න පුළුවන් නිදහස් මනසකයි ඉන්නේ. අතෙන්ට කෙරෙන තියෙන උපකාර චුට්ටක් අතලු නැහැ. ඊට පස්සේ යා අවස්ථාවාදී වෙන්නෙත් නැහැ. මොකද හිරකල්ල මගේ කරගෙන නැහැ මට ඕන විදිහට ඉන්න ඕන කියලා. මම ජීවත් උනේත් එයාට උපකාර පිණිස මෙහෙම කළේ. නැත්තම් කලමයි මේව අතහැරලා ගිහිල්ලා තියෙන්නේ කියන තැනකින් එන්නේ. ඒ කියන්නේ මොකද මෙයා ඇත්තටම ජීවිතයේ ඉද්දිමයි මේව අතහරින්න පුළුවන් බව මේ දක්ෂ උනේ. වචනෙට කිව්වේ නෑ මේ දරුවෝ හින්දායි ඉන්නේ අතහැරලා මේ යන්න පුළුවන් කියලා. ඕගොල්ලෝ ඉන්නේ දරුවෝ හින්දා නෙමෙයි, ඕගොල්ලෝ අතහැරලා යන්න බැරි කෙලියසේ හින්දා ඉන්නේ. ඔව්. අතහැරලා යන්න දරුවෝ හින්දා ඉන්නේ, අතහැරලා යන්න බැරිකම හින්දා නෙමෙයි කියන වචන කියන සුදුසු අන්න අරගෙන. මේ තෘෂ්ණාව නැමැති සංයෝජනේ නේද මේක මම නැති කරගන්න ඕන කියන දර්ශනයක ඉන්නවා මෙතන. නමුත් මේ නාම රූප දෙකට උපස්ථාන කටයුතුයි කියලා තැනක තමයි නියම මනුෂ්‍ය ධර්ම තියෙන්නේ. කරුණාව මෛත්‍රිය තියෙන පෞද්ගලික තමන්ගේ කෙලෙසකින් ඇලිලා නෙමෙයි තියෙන්නේ. හොඳට දන්නවා මේ නාම රූප දෙක දරුවෙක් නෙමෙයි. කෙලෙස් නමුත් මෙතෙන්ට කෙරෙන්න තියෙන යුතුයකමක් තියෙන කියන තැනක තමන් බැලිලා ඇඳිලා නැහැ, ඇලිලා නැහැ. මේ නාම රූප දෙක අපි කියමු මෙතන වෙනස් වුණා. දරුවා මලෝ කියලා අඬන තරම් සංයෝජනයකුත් නැහැ යාගේ. නමුත් කෙරෙන්න තියෙන යුතුයකම් ටික අතහැරලා නැහැ. උදේට කරනවා. අන්න එයාට තමයි කියන්නේ මේ විදිහට යුතුයකම් ටික නිසා ඉන්නවා කියලා. නැත්තම් අපි ඉන්නේ යුතුයකම් ටික නිසා නෙමෙයි, අපේ කෙලෙස් නිසා දරුවට ආදරේ හින්දා ඉන්නේ. තමන්ගේ කෙලෙස් නිසා නෙමෙයි ඉන්නේ, යුතුයකම් ටික නිසාද? ඔය කෙලෙස් ටිකද යුතුයකම කියන්නේ? නෑ, යුතුයකම කියන එක කෙලෙස්යෙන් මිදුණක් තියෙනවා. ඒකේ මනුස්සකම කියන්නේ එතෙන්ට ඔය කෙලෙසිට නෙමෙයි. ඔය කෙලෙසිය අයිති පෙරේතෙක් වෙන්න. බොරු නෙමෙයි. මනුස්සකම කියන්නේ යුතුයකම කියන එක අයිති මනුස්සකමට. ඔය යුතුයකම් මට්ටමේ රැඳුණොත් එයා ඒකාන්තයෙන් මිනිසෙක් වෙනවා මිසක දිව්‍ය ලෝක යනවා මිසක පෙරේතෙක් වෙන්නේ නැහැ. ඔය දැන් කෙලෙසියකින් අල්ලගත්ත එක ඔය කෙලෙසිය නම් ඕගොල්ලෝ මනුස්සකම කියලා කියන්නේ එහෙනම් පෙරේතෙක් වෙයිද? නිකන් හිතන්න. දැන් අපි දරුවන්ට ආදරය කියලා හිතන්නේ මනුස්සකම දරුවෝ දාලා යන්න. එතකොට අපි නොකිය කියනවනේ මනුස්සකම මේ මනුස්සකම කියන ගතියට පෙරේත වෙනවා කියලා. තේරුණා මං කියන්න හදන එක. නමුත් එතකොට තේරුම් ගන්න ඕනේ එහෙනම් ඒක මනුස්සකම නෙවෙයි පෙරේතකම. පෙරේතකම අතහරින්න. පෙරේතකම අතහැරලා මනුස්සකමෙන් ජීවත් වෙන්න. එතකොට මනුස්සෙක් ඒක සංයෝජනයක් නෙමෙයි. සංයෝජනයක් කියන්නේ මේ පරිහානීය ධර්මයක් නෙමෙයි. ඒකනේ මනුස්සෙකු නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ. මේ ඉතින් ජීවිතේ හැම එකක්ම දකින්න ওই විදිහට අපේ සිතේ තියෙන ගති වලට ඕනකට මෙවෙන්න මට උදින් කියන්න උනේ මේ දරුවා කියන හැඟීම දරුවා හින්දා දරුවා පේනව නෙමෙයි අපේ මනසේ මේ යෙදෙන ගතිය දකින්න. එතකොට අද අම්මා තාත්තා දුව පුතා වෙලා කියලා ආත්මාර්ථකාමී කමින් ලෝකයට උපස්ථාන කරන්න යන්නේ. මෙයාට අනිත් මේ අපේ තියෙන කෙලෙසි ගතිය. මොකද මෙතන තියෙනවා මේ මගේ දරුවා මට උපකාර පිණිස පවතින්නේ මෙයාව කියලා ඒ හින්දායි මට මේ අර බලල්ලෝව කොසට බව ගන්නවා කියලා කතාවක් තියෙන. ඒ වගේ එකක් නෙමෙයි. මට උපකාර වෙන්න මට දුකක් නැතුව ඉන්න මෙයා හරහා.
හරිද? මෙයාව හොඳ තැනකට දාගත්තොත් මට පුළුවන්. මෙයාව රජ කෙරුවොත් මට රජුලන්ගේ තාත්තා කියන එක එනවනේ. වගේ තැනකින් කෙලෙසියක් තියෙන්නේ. ඒ හින්දා මිසක මේ පුටුවට දාන්න හදන්නේ Tamanටත් මේ වාසියක් කොනක් අල්ලගෙන මිසක ඔය කොච්චර කිව්වත් නෑ කියලා ඕක තමයි ඇත්ත. ඕක තමයි ඇත්ත. එතකොට නියම ක්‍රමය තමයි එහෙම චුට්ටක්වත් හැඟීමක් නැතුව ඉස්සරහට යවනවා. එතකොට එයා දන්නවා නියම ආදරය කියන තැනකට එනකොට කාමයේ තුල ඔළුවේ ඉඳලා හුස්ම ගන්න බැරි තරමට මඩේ උබනවා නම් මඩ වතුර නහය කටේ ඉඳන් ගිහිල්ලා හුස්ම බැරලා හිර වෙන්න මරනවා නම් මඩේ උබනවා නම් මම ඒකට ආදරෙයිද නෑ කියලා දකින්නවා. ඒ මනසට පේනවා මම කාමයේ උබනවා නම් හුස්ම ගන්න බැරුව ආත්ම ගණන් සසරට වැටලා දුක් විඳින විදියට මනස කාමයේ උබවනවා නම් මම මඩේ ඉබුවාම මරණය හෝ මරණ හා සමාන ජීවිතයකටපත් වෙයි. මම මෙයාව ආත්ම දහස් ගණනක් මඩේ ඉබුවා වගේ තැනකින් යාට පේනවා. ඒ හින්දා ලෝකයේ තුල වුණත් ඉගැන්නුවත් රැකියාවක් කළත් මනුස්සකම එකයි දෙන්නේ. මයි පුතේ මේවා කරන්නේ මේවා ඔක්කොම කරන්නේ අන්තිමට අපි මේකටයි. මේ ටික මයි පුතා ගාව තියෙන්න ඕනේ කියන තැනකින් දෙනවා මිසක කොහොම හරි උගනන ලොකු මිනිහෙක් කරන්න කියන එකක් නෑ. පුතේ හොඳ මිනිහෙක් වෙයා. බලන්න ලොකු මිනිහෙක් නෙමෙයි හොඳ මිනිහෙක් කරන්න. ගුණකාරක මිනිහෙක් කරන්න. ඒ ටික ලැබෙන්නේ තමන් ගාව ඒ ටික තිබුණා. තමන් මුත් රත් වෙලා ඇලිනනම් තියෙන්නේ පේන්නේ මොකද? ඒ හින්දා මේව තමයි ජීවිතේ භාවනා. මං කිය භාවනා කියලා එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ලෝකේ පහළ වුණේ දුක නැති වෙන විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් හොයලා දෙන්න. එයා ජීවත් වෙන දැහැමි කෙනෙක් අවබෝධයෙන් යුක්ත කෙනෙක් වුණාම මෙච්චර දෙයක් හිතන්න පුළුවන්. හිතෙනවා. එයාට තමන්ගේ දරුවත් එකයි අනිත් දරුවත් එකයි තමන්ගේ අම්මා තාත්තත් එකයි අනිත්ගේ අම්මා තාත්තත් එකයි කොහොමද මෙයාව ගොඩගන්නේ මේ ජීවිතේනුයි සසරෙන්මයි ගොඩගන්නේ කොහොමද කොතින්ද මම අත දෙන්නේ කියන තරකින් හිතනවා මිසක අර මෙහෙන් ආත්මාර්ථකාමී කම නැහැ. ආත්මාර්ථකාමී කම නැහැ. මගේ එකවර පුටුවේ ඉඳලා මම එයාගේ අහවලා කියනවා කියන කම නැහැ මේකේ. උන් ඔය ටිකයි නැති වෙන්නේ. මොකද අපි ගොඩාක් දෙනෙක් දන්නේ සිතේ තියෙන ගතිය. මට ඔතෙන් කියන්න ඕනේ තත්‍රාභිනන්දනී. එතන සතුටින් ඇලෙනවා කියන මේ තෘෂ්ණාවේ ගතියක් තියෙනවා. තේරුණා නේද? ඔය පෝනෝ භවිකා නන්දි රාග සහගත තත්‍රාභිනන්දනී කියලා කියන වචනේ තේරුම බලන්නකෝ. එතන සතුටු වෙන එතන සතුටින් ඇලෙන පුනර්භවයේ පිණිස පවතින තණ්හාව. එතකොට මෙතන මේ එතන සතුට වෙන එතන සතුටින් ගල දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා නංගි නැන්ද මාව බාප්පා පුංචි අම්මා කියලා දැන් අපි සතුටු වෙන සතුටින් ඇලෙන ඒ ආදරේ සෙනෙහස කියලා තැනකින් ජීවත් වෙන ගති ටිකක් තියෙනවනේ. අපි හිතන්නේ අපේ මනසේ ඉදිච්ච ගති කියලා නෙමෙයි. මේ මනසේ හැකියාවක් කියලා අපි දන්නේ. අපි හිතාගෙන මේ දරුවා හින්දා මට මෙහෙම වෙලා. දරුවා දකින්නකොටයි මට මේ සෙනෙහස තියෙන්නේ. ඒ කියන්නේ අර රූපේ තමයි මේ ගතිය තියෙන්නේ. අම්මා දකින්නකොට මට මේ සෙනෙහස ඇතිලා මේ රූපේ තමයි ඔහොම ඇති කරන්න පුළුවන් ගතිය තිබිලා තියෙන්නේ කියලා හිතන්නේ. නමුත් හොඳට දකින්න ওই වස්තුන් රූප ඔය විදිහට අල්ලන ගතිය තියෙන්නේ මනසේ. පෙර ජීවිතෙත් ඔය ගතියෙම තිබුණ හින්දා මෙතෙන්ට ගෙනා. දැන් අද මේක ඇත්තම වෙලා පෙර ජීවිතේ අම්මා තාත්තා අයියා අක්කා ආවත් උඹ මගේ අම්ම වෙන්නේ කොහොමද කියයි. හරිද? දැන් අද ඇත්තම වෙලා. අද මේ තියෙන gati ටික දැන් හින්දා ආයි ගියාම තතරතර අභිනන්දනී. එතන සතුටු වෙන්න. එතන සතුටින් දැන් එතන සතුටින් ඇලෙනවා. එතන සතුටින් ඇලෙනවා. දැන් ඒකෙදි මොකද වෙන්නේ? එතන අම්මා අම්මම වෙලා තාත්තා තාත්තම වෙලා දුව දුවම වෙලා පුතා පුතාම වෙලා මේ ජීවිතේ දුව දැන් ක්ලාස් අරන් යන ඕනේ පන්ති වලට දාන්න ඕනේ ඒව කතා මුකුත් නැහැ දැන් තාත්තේ කිව්ව මේ කවුද මේ කෙල්ල කියයි ඒ වගේ ඊගාවට බලන්න එතනත් ඔහම ඉඳලා ආයෙත් යනවා අපේ මේ ගතියට අහුවෙච්ච රූප කොච්චර තියෙනවද කියලා බලන්න මේකයි මට ඕනේ. දැන් ඕගොල්ලෝ හිතුවනේ මේ දුව මේ පුතා
ගති ටිකට සම්බන්ධ මෙහි අයමයි කියලා. දැන් බලන්න මේ මගේ දුවම පුතාම අම්මම තාත්තම කියලා මේ ගති ටික ඇති කරවන්න දැන් ආත්ම නිකන් 3ක් ගත්තොත් රූප කීයක් අහු වෙලා ඇද්ද? තේරෙනවද? එතකොට නමුත් ගතිය එකමයි. අපිට වස්තුව නිසා ඇති වෙන ගතියක් මිසක මේ ගතිය මේ වස්තුවට අයිති නෑ කියන තැනකින් අරගෙන ඒ වස්තුවට උපකාරයක් වෙනම කටයුතුයි මේ ගතිය නැති කිරීම වෙනම කටයුතුයි. මම ගතිය නැති කළා කියලා වස්තුවට තියෙන උපකාරය නැති කරන්න ඒක බාධාවක් වෙන්නේ නැහැ කියන තැනකින් දැනගෙන කටයුතු කරනවා නම් අන්න එයා තමයි යුතුයකම් ටික නිසා ඉන්න කෙනා. ඒ නිසා යුතුයකම් ටික නිසා ජීවත් වෙන්න කියන එකත් මතක් කරනවා. අපේ මනසට නම් ඒක අයිති නෑ. කෙලෙස් නිසා ජීවත් වෙමින් යුතුයකම් නිසා කියලා වැරද්ද කරනවා උතරව බොරුවකුත් කියනවා. හරිද? මේ ඕක තමයි ඉතින් කියන්න ඕනේ ඔය කෙලෙස් නැති වුණොත් ගිලපස නෙමෙයි ටික රස්නේ වතුර චුට්ටක් තිබුණා නම් හොඳයි. අපි හාමුදුරනේ අර උදේ කමතහන මුහාම දැන් අපිට විදර්ශනා කමතහන මොන වෙලාවේ අපිට දැන් පරිවෙනි සිතක් පහළ වෙනවනේ අපිට රූප සිතක් මොකක් හරි අරබය අපිට සමන්ත කියලා මෙහි වෙනවා නම් ඒ රූපය ගැන එන සිතිවිල්ල පරිවෙනි සිතිවිල්ල මෙතන අවිද්‍යාව තියෙනවද එහෙම නැත්නම් ඔබ වහන්සේ කියන ඉන්කමින් අවුට් ගෝයින් කියන විදිහට ඒව මුකුත් ඕනේ නැහැ. අවිද්‍යාවක් තියෙයි. තාම උතරින් අවිද්‍යාව වෙන්නේ දැන් ගොඩාක් දේවල් විස්තර කරන්න යන්න එපා මහත්තයා. දැන් තියෙන දේ තමයි හාමුදුරුවෝ දැන් මේකට මොකද්ද කළ යුත්තේ කියලා අහන්න. අපි අවශ්‍ය දේ ආරම්භය අනවශ්‍ය වැල්වට අරන් ගොඩක් යනකොට එකක් කරගන්න බැරි වෙනවා. දැන් අවුට් ගෝයින් හිතන්නත් එපා, ඉන්කමින් හිතන්නත් එපා. විදර්ශනා කරනකොට දැන් ඒ පෙනෙන නිමිත්ත ආරම්භය දැන් පුද්ගලයේ සත්‍ය කියලානේ පේන්නේ. සමන්තනේ පේන්නේ. දැන් එහෙම පෙනෙන තැනක තියෙන්නේ ඇත්තයි කියලා බලන්න මෙනෙහි කරන එක විතරයි තියෙන්නේ. ඕකට දැන් මේක අවුට් ගෝයින් නේද මේක ඉන්කමින් නේද කියලා ඔහේ යන්න එපා. අවශ්‍ය නැහැ අපිට. ඒක අදාළ නිමිත්ත ඇත්ත බලන් ටික විතරමයි මම කරන්න කිව්වේ. පසුව සිතුවිලි හදන්න අවශ්‍ය නැහැ. පසු සිතුවිලි හදන්නම එපා. එපා කියන එකයි කියන්නේ. ඒකට දැනට විදර්ශනාවට කියලාවත් එහෙම එහාට මෙහාට යන්න ඕනේ නැහැ. දැනට ඔයගොල්ලෝ දුන්නු ඉලක්කය තමයි මොකද පුද්ගල භාවය මැකෙන විදිහට හිතන්න. තේරුණා නේද? අපි දැක්කනේ දැන් සමන්ත පුද්ගලයා. සමන්ත කිව්වේ මේ මෙහෙම තියෙන මේ හේතුවෙන් හැදුණු කයටද? මෙහෙම වැඩක් කරමින් මේ කය අසුර කරගෙන තියෙන හිතටද? මේකේ කෝකද සමන්ත කියලා ප්‍රශ්නාර්ථයක් ඇති වෙන විදිහට තමයි තමන් මේකේ හිතන්න ඕනේ. දැන් ඒකට පෙරපසුව නෑ ඒකේ නිසා මෙහෙම කියලා හිතන්න යන්න බෑ. එතකොට අපි එක එක දෘෂ්ටි වල පැටෙන්නේ එක එක්කෙනා එක එක විදිහට හිතනවා. එහෙම හිතන්න නැතුව පෙනෙන රූපය ඇත්ත බලන්න. ඒ විදිහට. ටික ප්‍රශ්නේ බලන්න. නෑ බා. අපි මේ ප්‍රශ්න කිපෙකුත් තියෙන පොඩක් කතා කරමු. ස්වාමීන් වහන්සේ ඇස කන නාසය දිව කය ආහාරයෙන් පෝෂණය වන්නාseම මනස පෝෂණය වන මනෝ සංචිතන ආහාරය විස්තර කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. මනෝ සංචිතන ආහාරයක් තියෙනවා, ස්පර්ශ ආහාරයක් තියෙනවා, විඥාන ආහාරයක් තියෙනවා. එතකොට මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ මනෝ සංචේතනාවට ආහාර කියලා කියන්නේ මොකටද? ත්‍රිවිධ තණ්හාව ගෙනත් දෙන නිසා ත්‍රිවිධ භවය ගෙනත් දෙන නිසා තමයි මනෝ සංචේතනාවට ආහාර කියන්නේ. ඕගොල්ලෝ හිතන අපි මොන හරි දේවල් හිතනවනේ එක එක අය ගැන එක එක දේවල් ගැන මේ එක එක අය එක එක දේවල් ගැන හිතන එකටයි මනෝ සංචේතන ආහාරය කියන්නේ. ඒ කියන්නේ නැවත හිතනවා අපි යම් දේවල් හිතනවා කියලා කියන තණ්හාව තමයි වැඩින්නේ. තණ්හාව වැඩෙන විදිහටයි අපි හිතන්නේ. බැඳීම් සංයෝජන ඇති වෙන විදිහටයි හිතන්නේ. එතකොට දරුවෝ ගැන, ගෙවල් ගැන, කරන්න තියෙන රස්සාවල් ගැන කියලා අපි ඔය එක එක දේවල් කාම නිස්ෘත සංඥා මානසිකාරයන් තියෙනවනේ හිතන දේවල්. මෙන්න මේකට තමයි මනෝ සංචිතන ආහාර කියලා කියන්නේ. මොකද මේක ආහාරයක් වෙනවා මොකද තණ්හාව වැඩෙන්න, භවය හැදෙන්න. තණ්හාව අරගෙන දෙන්න, භවය අරගෙන දෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා රාග, ద్వේෂ, මෝහ සහගත අරමුණු අරඹය නොයේ විතර්කණය පහල කරන එකට හිතේ ඉන්න එක තියෙන්නේ. ඊගාවට එක එක දේවල් හිතන එක තියෙන්නේ. එක එක දේවල් ප්ලෑන් කරන එක තියෙන්නේ. මෙහෙම කරන්න ඕනේ, යාළුවා ගෙදර යන්න ඕනේ. ලබන සතිය මේ විදිහට කරන්න ඕනේ.
මේ වැඩ ටික මෙහෙම කරන්න ඕනේ, කාර්යාලේ මෙහෙම කරන්න ඕනේ කියලා ඔය කරන ඔය හිතන ඒවා ටික ඔක්කොම අයිති මනෝ සංචිතන ආහාරයට. ඔය හිතන ඒවා තමයි මනෝ සංචිතන ආහාරය කියන්නේ. මේ ඒක කර්ම රැස් වෙන පැත්තට මනෝ සංචිතන ආහාරය. ගිනි අඟුරු වැලක් වගේ කියන්නේ ධර්මයෙන් පෙන්වන්නේ සැප කැමති ජීවත් වෙන කැමති දුක අකමැති දුක පිළිකුල් කරන මිනිසෙක් ගිනි අඟුරු වලක් ගාවට ඇදගෙන එනවා පුරුෂයෝ. ගිනි අඟුරු වලක් තියෙන මහ විශාල ගිනි දැල් නැහැ. ගිනි අඟුරු විතරක් තියෙන. මෙයා කැමති සැප දුක අකමැති සැප ප්‍රාර්ථනා කරන දුක අයින් කරගන්නයි ඕනේ. ඒ බඳු අදහස් තියෙන මේ පුද්ගලයව ශක්තිය ඇති මිනිස්සු බලෙන් නොකමැත්තෙන් ගිනි අඟුරු වලට ටික ටික අරගෙන එද්දි අඩියෙන් අඩිය අර මනුස්සයගේ බලාපොරොත්තුම නැති වෙනවා. මොකද සැප කැමති දුක අකමැති කෙනාගේ දුකම ලැබෙන එක ටික ටික ලං වෙනවා. සැප කැමති සැපම නොලැබෙන එක ලැබෙන එක ටික ටික ඈත් වෙනවා. ගිනි අඟුරු වලට අඩියක් ගානේ කිට්ටු වෙද්දි. ඒ වගේ දකින්න කියන මනෝ සංචිතන ආහාරය. අපි සැප කැමති දුක පිළිකුල් කරනවා. සැප ප්‍රාර්ථනා කරන දුක අයින් කරනවා. ඒ බඳු අපි මේ ලෝකේ දේවල් ගැන හිතන වාරයක් ගානේ සැප අපෙන් අයින් වෙනවා, දුක අපි කරා ලං වෙනවා. සැප අයින් වෙන්න දුක ලං වෙන්න තියෙන එකම හේතුව තමයි මනෝ සංචිතන ආහාරය. ඕගොල්ලෝ ওই ලෝකේ දේවල් ගැන ඕනෑවට හිතනවා කියන ගතිය අඩු වුණොත් නිතින්ම බලාපොරොත්තු වෙන සැප ලැබෙනවා, දුක අඩු වෙනවා. සැප ලැබෙනවා, දුක අඩු වෙනවා. සැප ලබා ගන්න ඕනේ කියන අදහසින් දුක අයින් කරන්න කියන අදහසින්මයි plan කරන්න හිතේ. කරන plan ගානේ වෙන්නේ ගිනි අඟුරු වලට ලං වෙනවා වගේ. දුක අයින් කරන්න කියලා හිතන වාරයක් ගානේ සැප ලබා ගන්න කියලා හිතන වාරයක් ගානේ සැප අයින් වෙනවා, දුක ලං වෙනවා. සැප අයින් කරගන්න දුක අයින් කරගන්න කියන අපි දන්න විදිහේ බෙහෙත් කරන්නේ නැත්තම් ඒ හිතීමමයි ඒ නොහිතීමමයි මේකට තියෙන බෙහෙත. අපි දන්න මට්ටමේ. එතකොට මේ නොකර ඉන්නවනම් එතකොට ආව සංකාර කියන්නේ මනෝ සංචේතන ආහාරද සංකාර. මෙහෙම කාරණාවක් තියෙනවා. සැප බලාපොරොත්තු නැතුව කරන වැඩ මේ කියන්නේ ඒක බලාපොරොත්තු නැතුව කරන්න තියෙන වැඩ කරනවා. නෑ මෙහෙමයි. සැප බලාපොරොත්තු වුණාට කමක් නෑ. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම හැම සැපක්ම විඳින්න එපා කියලා කියන්නේ නෑ. යම් සැපක් විඳිනකොට නූපං ආශ්‍රව ධර්ම නූපදීනං උපං ආශ්‍රව ධර්ම දුරු වෙනනම් ඒ බඳු සැප විඳින්න. යම් සැපක් විඳිනකොට උපං ආශ්‍රව ධර්ම දුරු නූපං ආශ්‍රව උපදීනං උපං ආශ්‍රව වැඩි නම් ඒ බඳු සැප විඳින්න එපා. එහෙමයි කියන්නේ. දැන් උදාහරණයක් පෙන්වන්න නෙක්ඛම්ම සුඛයක් තියෙන ධ්‍යාන සැපයක් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාන්නේ මේ සැපේ විඳ යුතුමයි. අනිවාර්යයි. මහන්නේ කාම සැපයක් තියෙනවා මේක අතහරින්න. මේක අවෙඩ පිණිසමයි පවතින්නේ. මම හැම සැපක්ම ඒකයි මේ එක්තරා වික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා දැන් සුකල්ලිකාණ යෝගයේ භික්ෂුවකට කැප නැහැ නේද කියලා. අත්තිකිලමතන යෝගයේ සුකල්ලිකාණ නෑ මම කැමති අකපයි කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම කියන්නේ සුකල්ලිකාණ යෝගයේ එපා කියලා. මම කියන්නේ කාම සුකල්ලිකාණ යෝගයේ එපා. සැපේ අයිල වාසය කරනවා කියන එකක් මම කියන්නේ එපා කියලා. කම් සැපේ අයිල වාසය කරන එක එපා කියනවා. මම ඒක අනර්ථ සහිතයි. ඒ නිසා ආදීනව සහිතයි දුක් සහිතයි ලෝකෙට දුක එනවා. හරියට බිලියේ ගිලපු මාළුවෙක් වගේ වෙනවා. හැම ගිලින මොහොතට විතරක් නම් සැපක් දැනේ කටෙන් ඇතුල් වෙනකම්ම. ගිල්ලට පස්සේ වම අරගන්න බෑ. කාමේ එහෙමයි මානෙනි කියනවා. මේක කනකොට මෙහෙරිය වගේ තේරෙයි කෑවට පස්සේ දිරව ගන්න බෑ කියනවා. මේක වසබඳුනක් වගේ මහණෙනි කියනවා. ලෝකයට නොතේරුණාට වර්ණ සම්පන්නයි, රස සම්පන්නයි, හොඳ ගන්ධ සම්පන්නයි. නමුත් වහදාලා තියෙන්නේ. කාමයේ ඒ වගේමයි මහණෙනි කියනවා. ඇහින් බැලුවම හරි ප්‍රියයි.
ඇහෙනකොට හරි මිහිරි. ආග්‍රහණය කළොත් හරි සුවඳයි. ස්පර්ශ කළොත් හරි මිහිරි. හැම වගේ. හැබැයි කෑවොත් මරණය හෝ මරණ හා සමාන දුකකටපත් වෙනමයි කෑවොත් විසයි. මේ කාමයේ අනුභව කළොත් ඒක වමාර ගන්නවා කියන එක නම් ලේසි වෙන්නේ නැහැ කියන බුදුරජාණන් වහන්සේ. ඒ නිසා එපා කියලා කියන්නේ. මේක දුක වැඩි සැප අඩුයි. හැබැයි මම සුකල්ලිකාණු යෝග එපා කියන්නේ මහණි යම් ධ්‍යාන සැපයක් තියෙනනම් නෙක්කම් සුඛයක් තියෙන මේක ලබා ගන්නයි කියලා මම කියන්නේ. ඒක දෝෂයක් නෑ. හැබැයි ඒකේ ඇලෙන්නේ නැතුව ඒක උදව් කරගෙන මිදෙන්න පුළුවන්. මේක උදව් කරගෙන මේ සැප විඳින්න මේක උදව් කරගෙන මිදෙන්නවත් බෑ. මිදෙන්න උදව් කරගන්න බෑ. කෙලෙසයකට වැදගත් දෙරි ගන්නවා වගේ තැනක් තමයි. ඉතින් මේක පවත්තමින් මේකත් කරනවා වගේ. නමුත් ධ්‍යාන සැපේ එහෙම නෑ. ඒ සැපයත් විඳින්න පුළුවන් සැපේම උදව් කරගන්නත් පුළුවන්. පුළුවන්. ඒ හින්දා මේ හැම සැපයක්ම අයින් කට යුතු නැහැ. අයින් කට යුත්තේ කෙලෙස් සහගත ඒවා. එතකොට මනෝ සංචිතන ආහාරයත් අර විදිහට දකින්නේ. විදර්ශනා කරන විට සිතට එන විතර්ක අඩුයි. සමතේ වඩන විටට සිතට වේගයෙන් විතර්ක ගලා යනවා. මේ පාදා දෙන්න. මෙමය අපිට විතර්ක අඩුයි නෙමෙයි. දැන් විදර්ශනා කරනකොට අපේ සිත තව විතර්කයකට වැය වෙලා හින්දා අනිත් විතර්ක ප්‍රකට නැත්තේ. සමත නිමිත්තට තිබ්බහම විතර්ක වලට ඉඩ තියෙන හින්දා ඒක ප්‍රකට. අඩු වැඩි වෙලා නෙමෙයි. නමුත් ප්‍රශ්නයක් නැහැ. ඒ අඩුයි වගේ තේරෙනවා කියන්නේ ඒක කරන්න පුළුවන් කියන එක ඒක එයාට පහසු කමටහනක් කියන එක ඒකම නැවත නැවත කරන්න විතර්ක මුකුත්ම නැති වුණොත් හිතල සත්පුද්ගල භාවයට ඇසුරු කරපු නිමිති හිතලා ගන්න. දැන් එක අරමුණක් මෙනෙහි කරනකොට විතර්කයක් ආවේ නැත්නම් සත්පුද්ගල භාවයට සිහි වෙච්ච තව නිමිත්තක් අරගෙන ඒක විදර්ශනා කරන්න. ඒ විදිහට ඒක ඉවරනකොට තව එකක් අරගෙන එහෙම මෙනෙහි කරන්න. තවද අම්මා කියන නිමිත්ත අල්ලාගෙන විදර්ශනා වඩන විට අම්මාගේ පෙර නාම රූප දෙක පිරිසිදු නොදැකීම නිසා මෙසේ අම්මාගේ විඥානය අම්මාගේ රූපයට බැසගත් ආදී වශයෙන් අම්මාගේද බැලිය යුත්තේ බාහිර වශයෙන්. ඔය එතනදී එහෙම බලන්න ඕන මෙතෙන්දී අම්මාගේ රූපේ නෙමෙයි අපි මුලින්ම අම්මා කියන නිමිත්ත අල්ලගත්තා. අපි අම්මා කියන තැනක තියෙන්නේ මෙහෙම නේද කියලා අම්මගේ නාම රූප දෙක නෙමෙයි අපි අම්මා කියන තැනක තියෙන්නේ මෙහෙම නාම රූප දෙකක් නේද කියලා බලනවා. එතන තියෙන රූපේ මෙහෙමයි එතන ඒ රූපේ මෙහෙම දෙයක් ඒ රූපේ හැදිලා තියෙන්නේ මෙහෙම අම්මගේ රූපේ නෙමෙයි අපි අම්මා කියලා ඉස්සෙල්ලා සිහි කළා මේ ඇත්ත නොදන්නා කම නිසානේ අපි අම්මා කිව්වේ අම්මා කියන හැඟීම ඇති උනේ අපිට හැඟීම ඇති වෙච්ච තැනක අපි අම්මා කියන තැනක එතන තියෙන රූපේ මෙහෙම නේද තියෙන්නේ ඒ රූපේ හැදිලා තියෙන්නේ මෙහෙම නේද ඒ බඳු ඒ කය ඇසුරු කරගෙන මේ චිත්තචෛසික ටික පවතිනවා නේද කියලා බලන්න ඕනනම් එතනද අර විදිහට ගොඩක් යන්න ඕනේ දැනට පුද්ගල භාවය දුරු වෙන ওই විදිහට බලන්න කොයි මට්ටමින් ඇති. එතන පෙරපසු යන්න ඕනේ නැහැ. ගියත් ප්‍රශ්නිකුත් නැහැ මේ නාම රූප දෙක පිරිසිඳ නොදකින කම නිසා මම කියන හැඟීම ඇති කරගත්ත කෙලෙසි හේතුණා නේද අද මේ නාම රූප දෙක හැදෙන්න කියලා එහෙම බැලුවට කමන්නේ වුණ. අද ওই නාම රූප දෙක පිරිසිදු නොදැක්කොත් ඔතන ওই මම කියන හැඟීම ඇති කෙයි. එහෙම වුණොත් ඒ නිසා නැවත නාම රූප දෙක හැදෙයි නේද කියලා අපි අම්මා කියන තැනක මේ නාම රූප පරම්පරාවක් යන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා දකින්නත් පුළුවන් අපිට. එහෙම බැලුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර කෙටියෙන් බැලුවහම ඇති. නමුත් අර විදිහට බැලුවොත් කමන්නේ නැහැ. එතකොට අපි බැලියුත්තේ අම්මගේ රූපය හෝ අම්මගේ නාමය හෝ අම්මගේ නාම රූප නෙමෙයි අපි අම්මා කියලා දකින්න තැනක අපිට හිතෙන තැනක තියෙන්නේ මෙහෙමයි කියලා පටන් ගන්න. ඇත්තත් ඒකනේ. මොකද අපි සත්‍ය අවබෝධය කරන්නේ මේ මම නෙමෙයි මගේ රූපය හෝ මගේ නාමය හෝ මගේ නාම රූප දෙක නෙමෙයි. මම කියන තැනක තියෙන මේ රූපය. ඒ රූපේ හැදිලා තියෙන්නේ මෙහෙම නේද?
මම කියලා හිතෙන තැනක තියෙන නාම ධර්ම මෙහෙම නේද? ඒ නාම ධර්ම මේ රූපය අසුර කරගෙන කියලා බලනවා මිසක මගේ නාම රූප දෙක නෙමෙයි. එහෙම බැලුවොත් වැරදි. මේ නාම රූප දෙක තියෙන තැනක මම කියන හැඟීම ඇති වෙනවා නම් මම කියන හැඟීම ඇති වෙන තැනක තියෙන රූපය ගැන නාමය ගැන නාම රූප දෙක ගැන බැලුවේ. මේ නාම රූප දෙක හටගනිද්දි මේ විදිහට ඇත්ත නොදන්නාකම නිසා මම කියන හැඟීමක් පෙර ජීවිතයේ ඇති වුණා නම් ඒ හැඟීම නිසා නේද අද මේ නාම රූප දෙක හැදුනේ. දැන් අද නාම රූප දෙක නොදන්නාකම නිසා ඔන්න මම කියන හැඟීම. මේ මම කියන හැඟීම තිබුණොත් නැවත මෙහෙම නාම රූප දෙක කියලා. අපි නිකමට කියමු මේ නාම රූප දෙක නිසා විඥානය කියලා. නාම රූප දෙක නිසා විඥානය කියන මම කියන හැඟීම දකින්න. කර්ම විඥානය. ආයෙත් මම කියන හැඟීම නිසා නාම රූප දෙක. විඥාන නිසා නාම රූප දෙක. ආයෙත් නාම රූප දෙක නොදන්නාකම නිසා විඥානය කියලා කිව්වේ ආයෙත් මම කියන හැඟීම. ආයෙත් මම කියන හැඟීම නිසා නාම රූප දෙක කියලා කිව්වේ ආයෙත් විඥාන නිසා නාම රූප. ඔහොම චක්‍රය යන්නේ. පෙර ජීවිතේ නාම රූප දෙක නොදන්නාකම නිසා මම කියන හැඟීමක් ඇති වුණා නම් ඒ නාම රූප දෙක තමයි විපාකය. ඒ මම කියන හැඟීම තමයි කර්ම විඥානය කර්මය කියලා කිව්වේ. විඥානපච්චය නාම රූපං කියලා මම කියන හැඟීම නිසා තමයි අද මේ නාම රූප දෙක. ඒ කර්ම විඥාන නිසා තමයි දැන් මේ නාම රූප දෙක ප්‍රතිසන්දිවන්ට. දැන් මේ නාම රූප දෙක පිළිසින් නොදකින්නකොට ආයෙත් කර්ම විඥාන කියන මම කියන හැඟීම. ඔහොම තමයි යන්නේ. බැරිලා නාම රූප දෙක පිළිසින් දකින්නකොට මේ කර්ම විඥානේ නැති වුණා. මම කියන හැඟීම නැති වුණා. මතු නාම රූප දෙක හදන්න තියෙන හේතුවක් නැති වුණා, තියෙන එකක් නැති වුණාම නැති වුණා කියලා කියනවා. ඕකේ. අන්න එහෙම. මහපදාන සූත්‍රයේ විතර නාම විඥාන අවිද්‍යා සංකාර නැතිව කියන්නේ මේ එහෙම වෙන්නේ නැති මට ඒක. ඔය අදහසින් තමයි අර මහා පදාන සූත්‍රය කියන්නේ නාම රූප නිසා විඥාන විඥාන නිසා නාම රූපෙට කියලා. රූපයට බැසගත් විඥානේ කුඩා දරුවා තරුණයා මහලු යන ප්‍රභේදවලදී එකම විඥානයේ වයස වෙනස් වෙන විට වෙනස් වෙනවාද එසේනම් මේ එකම සිතක් තියනවා එහෙම නෙමෙයි රූපයේ දිහා බල රූපේ වෙනස්කමින් තමයි අපි කුඩා දරුවා තරුණයා කියලා කියන්නේ. ඉතින් මේ නමුත් සිත කියන එක මොහොතක් ගන්න වෙනස් වෙ ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක්. ඈත් රූපයක් දෙක නිසා හටගන්න හිතට චක්කු විඥානය කිව්ව. ඈත් රූපයක් දෙක නිරුද්ධ වෙනකොට ඒ සිත නිරුද්ධයි. ආයෙ දැන් වෙන සිත් හෝ ඊට සම්බන්ධ චිත්ත පරම්පරාවක මුකුත්ම නැහැ. ඊට පස්සේ ඒ දෙකේ ඇත්ත නොදන්නාකම නිසා ඇති බවට සිහි කරනවා නම් ඒ සිහි කිරීම එක දැන ගන්නවා නම් දැන් අවිද්‍යාවපච්ච සංකරපච්ච විඥාන ආපහු. අර සිතේ චුට්ටක් නැහැ. දැන් ආයෙ මේ සිහි කරපු එක දැනගන්න සිතක් උපදිනවා. ඒ සිහි කිරීම නැති වෙනකොටම ඒ සිත නිරුද්ධ වෙනකොටම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් ආයේ මුකුත් සිත් නැහැ. එකක්වත් නැහැ. නමුත් නිරුද්ධ වෙච්ච දේ ඇති බවට සිහි කරන තව සිතක් උපදිනවා. සිහි කරන කමක් වෙනවා නම් සිහි කරන එක දැනගන්නවා. කියන තැනක හැම වෙලෙම සති කියන චෛතසිකය නිසා සිත කියන එක පෙනෙන්නේ. සිත කියන එක නිසා සති කියන චෛතසිකය පෙනෙන්නේ. ওই ධර්මතාවයේ පැවැත්මක් තියෙනවා. නමුත් මෙහෙම වෙද්දී හිතක් යනවා එකම සිතක් උපදිනවා නිරුද්ධ වෙනවා කරනවා වගේ තේරෙන්නේ. මේ සිත ඉපද නිරුද්ධ වෙනකොට ඊගාව සිතක් ඇති කරන්න පුළුවන් පරිසරය හදලා ඇති වෙන නිරුද්ධ වෙනවා. නමුත් කිසිදු සම්බන්ධයක් නැහැ. ඊගාව උපදින සිත මේ සිතෙන් කිසිවක් අරගෙනත් නැහැ. මේ සිත මේ ඊගාව සිතට කිසිවක් දීලත් නැහැ. කිසිමම දෙයක් සම්බන්ධයක් නැතුව මේ නිසා මේ ධර්මයේ උපන්න කියන කාරණාවකුත් කියනවා. නමුත් සිතෙන් සිතට තමයි කිසිම දෙයක් නැති. බුදුරජාණන් වහන්සේ අසුතවන්ත සූත්‍රයේදී කියනවා මේ ලෝකයා මේ රූපයට කලකිරෙනවා නම් ඒකට හේතු තියනවලු. ඒ කේස් පැහැෙනවා, හැම රැලි වැටෙනවා, එතකොට මහලු වෙනවා, කෑලි කැඩෙනවා, ලෙඩ වෙනවා, නොයෙක් දේවල්. ඉතින් රූපේ මම නෙමෙයි කියලා හිතෙනවා නම් රූපේ මගේ නෙමෙයි කියලා හිතනවා නම් රූපයට කලකිරෙනවා නම් ඒකට වෙන්න පුළුවන්. නමුත් යමක් හිත කියයිද විඥානය කියයිද මනස කියයිද මේක කලකිරෙන ලෝකයා දක්ෂ නැල්ලු. ලෝකයා හිත මගේ කියලා හිතනවලු. මොකද ඒක නොපෙනෙන නිසා.
මහණෙනි කෙනෙක් හිත මම කියලා ගන්නවට වඩා 100,000 ගුණයක් හොඳයි කය මම කියලා ගන්නලු. මොකද කය අවුරුදු 10ක් හරි 15ක් හරි 20ක් හරි 50ක් හරි 100ක් හරි තව පේන්නවත් තියනවලු. හිත කියන එක අනිකක් ඉපදලා අනිකක්ම නිරුද්ධ වෙනවා. පේන්නවත් නැහැ. ඒ නිසා හිත මම කියලා ගන්නවට වඩා හොඳයි මහණෙනි කය මම කියලා ගන්නයි කියනවා. එකම හිතක් එහෙම තියනව නෙමෙයි. අවස්ථාන් අසමේ මේ සූත්‍ර මේ පුතේ තියෙනවා වාසුතෝ සූත්‍රය. මේ ඒ හින්දා එකම හිතක් ගැන දකින්නට වඩා එකම කයක් තියෙන කියලා තව දකින්න ඒකත් තව හොඳයි. ඒ හිත කියන එක මේ අර විදිහේ ධර්මතාවයක් ඈ. හරි.